ජොයින්ට් එක ඇඟිල්ලට මෙහෙම නමන දිගාරින්. ඔයාලට නිකන් දැනෙනවා මෙතන මේ නමන දිගාරිනකොට නිකන් මේක නිකන් මොකක් හරි නිකන් පටියක් වගේ එකක්. නිකන් උත්තේජයකට ප්‍රතිචාරයක් දැක්වීමට ජීවීන් තමන්ගේ ශරීරයේ කොටසක් හෝ එහෙම නැත්නම් මුළු ශරීරයම පීඩීම වෙනස්කමක් ඇති කරගන්නවා. ඕක තමයි චලනය කියන්නේ. ගායකයෝ සින්දු කියන තරමට තමයි යාළුගේ හැකියාව වැඩි වෙන්නේ. නටන කට්ටිය නැටුම පුරුදු පුහුණු වෙන තරමට තමයි යාළු නර්තනය කියන ශිල්පයේ පිහිටන්නේ. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා දුරු පුතාලා දිරු දෙනාට. ඉතින් 9 වසර පන්තිය පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද්ද මේ චලනයක් කියන්නේ දැන්? කියන්න බලන්න චලනය කියන්නේ මොකද්ද? චලනය. ඔයාලා දන්නේ නැද්ද කියන්න බලන්න චලනය කියන්නේ මොකද්ද? චලනය ඉක්මනට කියන්නේ. චලනය කියලා කිව්වම ඔයාලට හිතෙන්නේ මොකක් වගේද? සෙලවෙනවා. මොකක් හරි වඩුවක් උසයි යනවා. සෙලවෙනවා, උස්සයි යනවා. සෙලවෙනවා, උස්සයි යනවා, වඩාගෙන යනවා. උඩ වීසි කරනවා. ඇද්දෙනවා. ඒ ඔක්කොමයි තියෙන්නේ මොනවාද? චලනයන්ට. ඒ ඔක්කොමයි තියෙන්නේ චලනයන්ට. හරිද? එතකොට දැන් බලන්න දැන් මම චලනය වෙනවා. මම චලනය වෙද්දි මගේ මුළු ඇඟම චලනය වෙනවා නේ. මම චලනය වෙද්දි මගේ මුළු ඇඟම චලනය වෙනවා. මම එහාට යනවා මෙහාට යනවා. මේ බලන්නකෝ. මගේ මුළු දේහයම සම්පූර්ණයෙන් මම චලනය කරනවා මෙතෙන්දී. මගේ මුළු දේහයම මම සම්පූර්ණයෙන් චලනය කරනවා. එහෙම නැතුව මට පුළුවන් මෙහෙම කර ඉන්න මේ. දැන් දේහේ කොටසක් විතරක් චලනය වෙනවා. නේද? දේහේ කොටසක් විතරක් චලනය වෙනවා. දැන් බලන්නකො ගස්වැල් වලට පුළුවන් සම්පූර්ණ දේහය චලනය කරන්න. ගස්වලට යාර සම්පූර්ණ දේහයම චලනය කරන්න පුළුවන්ද? බෑස. යා පොළොවට හයි වෙලානේ ඉන්නේ. ගහට යවන්න පුළුවන්, කොටස් චලනය කරන්න පුළුවන්. එයාගේ මල දිග හරින්න පුළුවන්. නේ? වැලට පුළුවන් ගහක් වටා එතෙන්න. ඒ අපි කලින් පාඩම ඉගෙන ගත්තේ ආලෝකයේ දෙසට හැරීම. නේ? මුල් ජලයේ දෙසට වැඩිම. එහෙම පුළුවන්. එයාලේ කොටස් සොලවන්න පුළුවන් සම්පූර්ණ නැතුව. හැබැයි සත්තුන්ට පුළුවන්කම තියෙනවා සම්පූර්ණ දේහෙම එක තැනක ඉඳන් තවත් තැනකට අරන් යන්න. හරිද? ඇයි මෙහෙම මේ චලනය වෙන්න හේතුව මොනවාද? මේ චලනය වෙන්න හේතුව තමයි බාහිර උත්තේජයක්. ඔන්න අලුත් වචනයක්. බාහිර උත්තේජයක්. බාහිර උත්තේජයක්. බාහිර උත්තේජය. මොකක්ද උත්තේජය කියන්නේ? උත්තේජයක් සඳහා ප්‍රතිචාරයක් දක්වනවා. දැන් ඔන්න ඔයාලා මෙන්න මේ වචන දෙක ඉගෙන ගන්න ඕනේ. එකක් තමයි උත්තේජය, අනිත් එක ප්‍රතිචාරය. ඔන්න ඔයාලා ඉගෙන ගන්න වචන දෙකක් තියෙන එක මොනවාද? උත්තේජය, අනිත් එක ප්‍රතිචාරය. right. දැන් මට කියන්න ඔයාලා කොහේ හරි පාරක යනවා. තනියෙන් යන්නේ හරි. තනියෙන් යනවා පාරක. අඳුනන්නේ නැහැ නන්නාඳුනන ප්‍රදේශයක තාට්ට තනියම යනවා පාරක. පාරක යනකොට එක පාරට කවුරු හරි ඔයාලගේ නම කියලා කතා කරනවා ඇහෙනවා. ඔයාලා මොකද්ද කරන්නේ? පිටිපස්සට හැරිලා බලනවා. ඔව් දැන් මෙහෙම යනකොට නම කියලා ටක්දල මෙහෙම කරලා බලනවා. නම කිව්වා කවුද? මම අඳුරන කෙනෙක් වෙන්නද? නේද? ඒක මේ ඔයාලා හිතලම නෙමෙයි මේක ඉබේටම වෙන්නේ නේ. මෙහෙම කතා ටක්දල හැරිලා බලනවා. ඒ හැරිලා බැලීම තමයි ප්‍රතිචාරය. ඕන හදන්න. ඒ හැරිලා බැලීම තමයි මොකද්ද? ප්‍රතිචාරය. එන උත්තේජය මොකද්ද? හිතලා කියන්න. සම්පූර්ණ සිදුවීම ඔළුවට ගත්තා නම් හරි. සම්පූර්ණ සිදුවීම හිතර ගන්නකො. ඔයාලා තනියෙන් පාරක යනවා කොහේ හරි. තනියෙන් පාරක කොහේ හරි යනකොට ඔයාලගේ නම කියලා කතා කරනවා ඔයාලට ඇහෙනවා කවුරු හරි. කවුරු හරි ඔයාලට නම කියලා කතා කරනවා ඇහෙනවා. ඒක නම කියලා කතා කරන ඇහෙනත් එක්කම ඔයාලා ශනිකව මෙන්න හැරිලා බලනවා. ඒ ශනිකව හැරිලා බැලීම තමයි ප්‍රතිචාරය.
එහෙනම් මොකක්ද උත්තේජය? නම කියලා කවුරු කතා chat කරන එකේ message දාන්න එපා මම ඕක බලන්න. නම කියලා කතා කිරීම. right. නම කියලා කතා කිරීම. නම කියලා කතා කිරීම. නම කියලා කතා කරන එක තමයි උත්තේජය. ඒකට දක්වන ප්‍රතිචාරය තමයි හැරිලා බලන එක. නම කියලා කතා කරනවා ඒකට දක්වන ප්‍රතිචාරය හැරිලා බලනවා. හරි. මේක නම් හොඳ වැඩක් නෙමෙයි. මෙහෙම දෙයක් වෙනවා. හරි. හොඳ වැඩක් නෙමෙයි ඔයාලා කරන දෙයක්. මధుරේ කැල විදිනවා. ඔයාලා කටක් ගාලා ගහනවා. මට කියන්නකෝ ඕකේ උත්තේජය මොකක්ද? මధుරවා විදීම. මధుරවා විදීම. මధుරවා විදීම. හරි. ප්‍රතිචාරය මොකක්ද? මధుරවාට ගැසීම. මధుරවාට ගැසීම. මధుරවට ගහන්න. හරි. උත්තේජය ප්‍රතිචාරය. දැන් ඔන්න ඔයාලා දැන් පාරේ යනකොට ගෙදරක් ළඟින් යද්දී ඔයාලට රස කෑමක සුවඳක් අපි අල තෙල් දාන සුවඳක් හරි මොකක් හරි රස කෑමක සුවඳක් එනවා නාහෙට. රස කෑමක සුවඳක් දැනෙනවා. එතකොට ඔයාලට මොකද්ද වෙන්නේ? ඔයාලගේ ඇඟේ මොකක් හරි වෙනසක් වෙනවද? රස කෑමක සුවඳක් ඔයාලට දැනුනොත් ඔයාලට මොකක්ද වෙන්නේ එකපාරට? කෙලගියෙන්. කටට මොකද්ද වෙන්නේ? කෙලවුනනවා. කටට කෙලවුනනවා. ඒක තමන්ගේ ගෙදර වෙන්න ඕනේ. හදන කෑම තමන්ගේ ගෙදර වෙන්න ඕනේ. අල්ලපු ගෙදරින් හරි රස කෑමක සුවඳක් එනවා. නාහෙට සුවඳ දැනෙච්ච ගමන් ටක් ගාලා කටට කෙලවුනනවා. ඒක එහෙම තමයි. ඉතින් ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. කාටත් ඒක එහෙමයි. කාටත් ඒක පොදුයි. හරිද? එතකොට මට කියන්න කොතන උත්තේජය මොකද්ද? ආහාරයක සුවඳ දැනීම. ඒක තමයි උත්තේජය. ප්‍රතිචාරය මොකද්ද? කටට කෙලෙයි. කටට කෙලෙයිනීම. නේ? කටට කෙලෙයිනීම. ආන්න බලන්නකො. දැන් ඔන්න හරිද? දැන් ඔන්න ඔයාලා පාරේ යනවා හරිද? පාරේ යනකොට එකපාර කැලේ ඉඳන් හරි දැන් පාරේ යනකොට මේ කැලේ ඉඳන් එකපාර හපුව ගාලා පයින්නවා බල්ලෙක්. දැන් මොකද උනේ එකපාරට වල මම පැන්නන එකපාර ඇඟට. බය ගහගෙන දුවනවා. දැන් එකපාර හිතන්නේ නැති විදිහට මාත් දැන් කෑ ගැහුවනේ. ඔයාලට එකපාර මොකක්ද දැනුනේ දැන්? ගැස්සිලා යනවානේ ආන්න. එහෙනම් පල්ලිකු බුරා පයින්නවා. බුරා පයින්නකොට එකපාර මොකද වෙන්නේ? අපි ගැස්සිලා මෙහෙම හිතුණා. බය හිතෙනවා. නේද? අපිට බය හිතෙනවා. එතකොට උත්තේජය මොකද්ද? බය වෙනවා. පල්ලිකු බුරා පැනීම. ප්‍රතිචාරය මොකද්ද? බය වීම. බය වීම. කෑ ගහනවා. සමහර කට්ටිය ගලක් අරගෙන ගහන්න හදනවා. සමහර කට්ටිය ගහ උඩ නගින්න හදනවා. දුවනවා. දුවනවා. ඔය තියෙන ප්‍රතිචාර. එහෙනම් දැන් තේරෙන උත්තේජන ප්‍රතිචාර. තව එකක් ගමු. මේක නම් ඔයාලට එච්චර අත්දැකීමක් නැහැ. ඉතර ඊටිය තිබුණානේ අර ත්‍රස්තවාදී කියන්නේ කොටි බෝම්බ ගහන ඒ දවස්වල. පොලකට උනත් යන්නේ හරි බයි. බස් එකේ ගියත් යන්නේ හරි බයි. සද්දයක් ඇහුණත් බය වෙනවා. බෝම්බයක් පස් වෙලා දන්නේ නැහැ කියලා. ඔන්න අපි හිතමුකෝ ඒ දවස්වල දැන් කියනවනේ එකපාර දඩහාංගල සද්දයක් ඇහෙනවා. දඩහාංගල සද්දයක් ඇහෙනවා ඒකම කෑ ගහන මිනිස්සු කොටි ගානෝ බෝම්බ ගානෝ කියලා කෑ ගහනවා. එතන මොකද කරන්නේ? සමහර කට්ටිය කෑ ගහගෙන දුවනවා. සමහර කට්ටිය මොකද වෙන්නේ? සමහර කට්ටිය සිහිනතු වැටෙනවා, කලන්ත හැදිලා වැටෙනවා. සමහර කට්ටිය එක වාස්තේ රින්ගනවා, හැංගෙනවා. නේද? ඒ අර මොකද අර බෝම්බ සද්දෙට. බෝම්බ සද්ද ඇහිච්ච ගමන් සමහර කෑ ගහගෙන දුවනවා. සමහර කට්ටිය මොන හරි අස්සේ රින්ගනවා, හැංගෙනවා. සමහර කට්ටියට කලන්ත හැදෙනවා. නේද? සමහර කට්ටියට මුත්‍රා පිට වෙනවා. බය වැඩිකමට. වෙන්නේ නැද්ද එහෙම? වෙනවා. ඒකට බලන්නකෝ එකම උත්තේජයට විවිධ ප්‍රතිචාර තියෙනවානේ.
මොකක්ද එතන උත්තේජය? ඒ මන් දැන් කියපු සිද්ධියේ උත්තේජය මොකක්ද? බෝම්බයක් පුපුරන හඬ ඇසීම සහ බෝම්බ ගන්නවා කියලා කෑ ගැසීම. මොනවද ප්‍රතිචාර? සමහරු කිසිම කාලාන්තයේ සමහරු ප්‍රතිචාර දැක්වුවා. බයට සැඟීම ඔව්. සමහරු ප්‍රතිචාර දැක්වුවා. හැංගීම දිවීම ප්‍රතිචාර දැක්වුවා. නේ? තව සමහරු මුත්‍රා පිට කරලා ප්‍රතිචාර දැක්වුවා. නේ? විවිධ ක්‍රම වලට ප්‍රතිචාර දැක්වුවා. තව සමහරු මල පහ පිට කරලා ප්‍රතිචාර දක්වන්නේ දැක්වුවා. නේ? කාණුවේ හැංගීම. එතකොට ඔන්න බලන්නකෝ. එහෙනම් මේ බලන්න මේ හැම ප්‍රතිචාරයක්ම චලනයක් බලන්න. ඔය ගොඩක් ප්‍රතිචාර චලන. අර කටට කෙලිනින් වගේ දේවල් හැරුණම අනිත් ප්‍රතිචාර ගොඩක් ඒවා චලන. එතකොට උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් විදිහට තමයි ගොඩක් වෙලාවට චලනයක් තියෙන්නේ. අනුමත චලනයක් කියන්නේ උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් විදිහට මේ ජීවි දේහයේ කොටසක් හෝ එහෙම නැත්නම් සම්පූර්ණ දේහයම හෝ පිහිටන ස්ථානය වෙනස් කරනවා. මේ බලන්න පිහිටන ස්ථානය වෙනස් කරා චලනය වුණා. මේ පිහිටන ස්ථානය වෙනස් කරනවා. මේ දැක්කද මේ මම අත මෙහෙදීන මෙහෙම ගන්නවා. පිහිටන ස්ථානය වෙනස් කරා. මේ පිහිටි ස්ථාන වෙනස් කරනවා. නටනකොට මොකද කරන්නේ ළමයි? ගෑනු ළමයි නටනවා. බෙරේ ගහද්දි. එතකොට මොකද කරන්නේ? එයාගේ ශරීරයේ අංග පිහිටන ස්ථාන කිසියම් රටාවකට ලතාවකට වෙනස් කරනවා. අපි ඒක දිහා කට අරගෙන බලන් ඉන්නවා. මොකක්ද ඒතර වෙන්නේ? එයාට බෙරේ පදේ ඇහෙනවා. ඒක තමයි උත්තේජය. ඒකට ප්‍රතිචාරයක් විදිහට එයා ශරීරයේ අංග පිහිටන ස්ථාන වෙනස් කරනවා. අන්න චලනය. එහෙනම් හරි සරලයි. චලනය කියන්නේ මොකද්ද? උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස ජීවි එයාගේ සම්පූර්ණ දේහය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේහයේ කොටසක් වෙන්න පුළුවන්. පිහිටන ස්ථානය වෙනස් කරනවා. එතකොට ජීවි මේ චලන සඳහා කණු හතරම තියෙනවා එතන. වෙන කතාන්තර ගන්න. එතකොට මේ ජීවීන් මේ චලන සඳහා එයාලගේ දේහයේ විවිධ කොටස් යොදා ගන්නවා. දැන් අපි මිනිස්සුયો අපි චලනය සඳහා යොදා ගන්න කොටස් මොනවද? අපේ දේහයේ චලනය සඳහා යොදා ගන්න කොටස් මොනවද අපි? අත් දෙක. අත් දෙක. පාද. ඇඟිලි. ඇයි ඇසිපිය ඇයි මොකද නේද? ඉන්න ඔය තියෙන්නේ අපිට පුළුවන් ඒවයි ගොඩක්. එතකොට මට කියන්නකෝ මේ ඇමීබා කියන සතා. ඇමීබා චලනය සඳහා දාගන්නේ මොනවද? ව්‍යාජපාද. පාර්ශ්ව කශිකා. අන්න පාර්ශ්ව කශිකා කියලා කිව්වේ කවුද? ඇමීබාට පාර්ශ්ව තියෙනවා. ඇමීබාට කශිකා තියෙනවා. ඇමීබා ව්‍යාජපාද. එයා නිකන් මේ වගේ කෙනෙක්නේ. ඇමීබාට තියෙන ව්‍යාජපාද. එව්ග්ලිනා කශිකා. එව්ග්ලිනා කියන්නේ මෙහෙම කෙනෙක්. එක කසයක් වගේ එක නැට්ටක් තියෙන්නේ. කශිකාව. පැරණීසිය. එයාට තියෙනවා මෙහෙම ඇඟ පුරා එලි ගොඩක්. ඒවට කියන්නේ පාක්ෂම. එතකොට ගැඩවිලා ගත්තොත් ගැඩවිලා කොහොමද? පේශි නෙමෙයි. යාගේ තියෙනවා මේ දැඩි කෙඳිටි කියලා જાතියක්. ඒ චූඩේ කියන්නේ මේ එයාගේ පේශි වගේ තමයි. ඒ වුණාට 9 වසර විෂය නිර්දේශයේදී ඔයාලට ඒක කියලා තියෙන්නේ නිශ්චිත අවයවයක් නැත කියලා. ඒ ඇයි කියලා මම දන්නේ නැහැ. ඔයාලගේ විෂය නිර්දේශයේ ඒක දාලා නැහැ. පොත්වල දාලා නැහැ. පොත්වල තියෙන්නේ නිශ්චිත අවයවයක් නැත කියලා. කූඩයකටත් දාලා තියෙන්නේ නිශ්චිත අවයවයක් නැත කියලා.
හරි යාළුවගේ මේ කෙඳිති වගේ කොටසක් තියෙනවා කෙඳි. පේශි වගේ පේශි වල සම්බන්ධ. ඒවෙන් තමයි යන්නේ. අපි ඉතින් පොතේ තියෙන එක විදිහට ලියා ගන්න. පොත්වල තියෙන හිතාවයක් නැත කියලා. ඔයාලා දන්නවද ඩොල්ෆින්? ඩොල්ෆින් කොහොමද චලනය කරන්නේ? ඩොල්ෆින් චලනය ඩොල්ෆින් මාළුවෙක්ද? ඩොල්ෆින්ට මේව නෑ මොනවාද මේ මොනවාද කියන වරල් නෑ. ඇයි ඩොල්ෆින් කියන්නේ මාළුවෙක් නෙමෙයිනේ. ඩොල්ෆින් කියන්නේ ශීරපායි සතෙක්. ඩොල්ෆින් කියන්නේ ශීරපායි සතෙක්. ඒකට යාට තියෙන අවල් පත්. දැන් ගොළු බෙල්ල ගත්තොත් ගොළු බෙල්ලට මොකක්ද තියෙන්නේ? පේශි. ඔව් ගොළු බෙල්ලට ඇතුළේ පේශිමය පාදයක්. ගොළු බෙල්ලට තියෙන පේශිමය පාදයක්. ගොළු බෙල්ලට තියෙන පේශිමය පාදයක්. දැන් කූඩැල්ලට තියෙන චූෂකර කියලා කියන්නේ කූඩැල්ලට තියෙන චූෂකර. කූඩැල්ල චූෂකර වලින් තමයි යන්නේ. ඒ කියන්නේ කූඩැල්ල මෙහෙම මෙහෙමනේ යන්නේ. ඒ යන්නේ යාර අලවල යන්නේ. මෙහෙන් අලවනවා මේක ගලවලා අරෙන් තියනවා මෙහෙම ඔහම. ඌ යන්නේ මේ විදිහට. ඒ වුණාට ඔයාලගේ විෂය නිර්දේශයක දාන්න නැහැ. ඇයි කියලා නම් මම දන්නේ නැහැ හේතුව. එතකොට ණය කොහොමද යන්නේ? ණය ගැරන්ටි කොරපොතු. ඔයාලා බඩේ යටපැත්තේ තියනව නේද කොරපොතු? බඩේ යටපැත්තේ තියනව නේද කොරපොතු තියනවා. ඒතකොට ගේම් එක ගාත්‍රා. ගෙම්බ පාද. එහෙම නැත්නම් සංස්කා. ඒක කපුටෙක් ගත්තොත් පියාපත්. යාර පියාපතුත් තියෙනවා පාදත් තියෙනවානේ. දෙකෙන්ම පුළුවන්. නේද? හරි. එහෙනම් අපි ওই මුල් ටික ලියාගෙන ඉමු. ටියුට් තියෙන කඩේ ටියුට් එකේ ලියන්න. ටියුට් නැති කට්ටිය පොත අරගෙන පොතේ එවන කොලයක తాවකාලිකව ලියා ගන්න හිත අනිතර ටියුට් එක අරගන්න තුරු. හරි. ජීවින්ගේ සන්ධාරණය හා චලිතය තමයි මාතෘකාව. හොඳයි. දැන් එතකොට අපි ඉස්සෙල්ලාම බලමු සතුන්ගේ චලන. අපි ඉස්සෙල්ලාම බලන්නේ සතුන්ගේ චලන, ශාක චලන ගැන අපි ඊගොල්ලෝ බලනවා. හරිද? එතකොට සත්තු වර්ග දෙකක් ඉන්නවා. එක සත්ත්ව කාණ්ඩයක් තමයි අස්ථි පද්ධතියක් තියෙන අය. කලින්ද කියනවා නම් කොන්දරපේලියක් තියෙන අය. අපි යාට කියනවා පෘෂ්ඨවංශීන් කියලා. ඊළඟ කට්ටිය තමයි අස්ථි පද්ධතියක් නැති අය. එහෙම නැත්නම් කොන්දරපේලියක් නැති අය. අපි යාට කියනවා අපෘෂ්ඨවංශීන් කියලා. දැන්
අපේ ඇඟේ සියලුම දැන් අපි කුෂ්ඨවංශීන්ද අපුෂ්ඨවංශීන්ද? අපි ඇයි කුෂ්ඨවංශීන්ද? අපි කුෂ්ඨවංශීන්. එතකොට අපේ දේහයේ තියෙන සියලුම චලන සිදු වෙන්නේ මේ අස්ථි පද්ධතියත් එක්ක. මේ අස්ථිත් එක්ක සම්බන්ධයි පේශි. හරිද? අස්ථි හා පේශි සම්බන්ධයි. හරිද? හොඳ උදාහරණයක් ඔන්නවට බලා ගන්න පුළුවන්. අස්ථි හා පේශි සම්බන්ධ දෙක නැහැ. කොහොමද ඔයාලා දන්නවනේ මේ ඇඟිලි මෙහෙම කරද්දී මේ ඇඟිලි අස්සේ තියෙන ඇටකඩුනේ එළවෙනවනේ. දැන් ඔයාලා නිකන් අත් දෙක මෙහෙම කරලා මෙහෙම කරොත් අර ටික ගාලා හද්ද එහෙම යන්නේ ඇට කරනවා වගේ. ඒ මොනවාද? ඒ අර ඒ ජොයින්ට් වල තියෙන කාටලේජ් වලින් මේ සද්ද ඇහෙන්නේ. නේද? උදේට එහාට නැගිටලා අතපය මෙහෙම කරද්දි චටපට ගාලා ඇහෙන්නේ. මේ එතකොට පැහැදිලි අස්ථි පද්ධතිය අපිට අවශ්‍යයි චලනය සඳහා. අස්ථි විතරක් තිබ්බට චලනය වෙන්නේ නැහැ. අස්ථි විතරක් තිබ්බට චලනය වෙන්නේ නැහැ. අස්ථි චලනය වෙන්න පේශි ඕන. අස්ථි චලනය වෙන්න පේශි ඕන. හැමෝම මෙහෙම කරන්නකො. හැමෝම තමන්ගේ අත මෙහෙම දික් කරගන්න. මෙහෙම දික් කරගෙන මෙතනින් අල්ල ගන්න තද කරලා. මෙතනින් තද කරලා අල්ලගෙන මෙහෙම අත නමන්න. නමන්න දිගාරින්න. එතකොට ඔයාලට දැනේ මෙන්න මේ විදිහට. මෙතන මෙතෙන් දැන් මෙහෙම ඇල්ලුවොත් එහෙම මෙතන නිකන් ගුලියක් එහා මෙහා යනවා වගේ දැනෙනවා. මෙතන මේ ගුලියක් එහා මෙහා යනවා වගේ දැනෙනවා. ඕන. ඒ කියන්නේ මොකද්ද? මේ අත නමන්න දිග අරින්න මෙන්න මෙතන තියෙන පේශියක්. මේ පේශිය මගින් තමයි මේ අත නැමීම දිග ඇරීම කියන එක සිදු වෙන්නේ. මෙතන වැලිමිට ළඟ ඉන්නේ අත නැමීම දිග ඇරීම සිදු කරන්නේ ඔය පේශිය මගින්. ඊළඟට ඔයාලා මෙන්න මෙහෙන් අත අල්ල ගන්න මෙහෙම. අත අල්ලලා මේ ඇඟිලි එහා මෙහා දිග අල්ල බලන්න මෙහෙම. ඔයාලට පෙන්නේ දැනේ මේ ඇඟිලි දිග හරිනකොට මේ යට මෙන්න මේ කොටසේ මොනවා හරි එහාට මෙහාට පටි වගේ ඇදෙනවා වගේ දැනෙනවා. ඒ මොනවාද? ඒ වාලගේ පේශි. හරි. ඔයාලගේ කකුල ඔසවද්දිත් එහෙම තමයි. කකුලත් බලන්න කකුලේ අපේ කලව කියන හරියෙන් අල්ලගෙන කකුල ඉහළ පහළ එහාට මෙහාට හොලවල බලන්න අපේ කකුලේ පේශි හෙලෙන අපිට දැනෙනවා. මෙන්න මේ හරිය. ඔයාලගේ කකුල මෙහෙම නම් තියෙන්නේ. මෙන්න මේ හරියෙන් කලව කියන්නේ මේ කොටසනේ. දැන් ඉස්සර උඩින් කොටස. මේ හරිය හොඳට තද කරලා අතින් අල්ලගන්න. කකුලේ මේ හරිය හොඳට තදින් අල්ලගෙන මේ කකුල එහාට මෙහාට පන්දර බලන්න. හරි. ගෙදරින් ඉඳලා පුළුවන් වැඩි කරලා බලන්න පන්දර බලන්න. ඔයාලා දැනේ අතට පේශි එහා මෙහා යනවා. එහෙනම් අපි පෘෂ්ඨවංශී අපේ චලනයන් සඳහා පේශි අස්ථි කියන දෙකම අවශ්‍ය වෙනවා. හැබැයි අපෘෂ්ඨවංශීන් ගත්තොත් අපෘෂ්ඨවංශීගේ චලන සඳහා උදව් වෙන්නේ පේශි විතරයි. අපෘෂ්ඨවංශීගේ චලන සඳහා උදව් වෙන්නේ පේශි විතරයි. එතකොට මේ අස්ථි පද්ධතියක ප්‍රයෝජනය මොනවාද? අස්ථි පද්ධතියේ ප්‍රයෝජනය මොකක්ද? දැන් ඔයාලගේ ඇඟට හැඩයක් තියෙනවා. මිනිස්සෙක් ගත්තොත් මිනිස්සෙකුගේ ඇඟේ හැඩයක් තියෙනවානේ. හිස තියෙනවා. නේ? ඊට පස්සේ මේ මොරේස් කොටස් තියෙනවා. මොරේස්. ඊට පස්සේ මේ කඳ මෙහෙම. ඔහොම තියෙනවානේ. අපේ ඇඟේ හැඩයක් තියෙනවා මිනිස්සෙක්. නේද? එතකොට මේ හැඩය ලැබෙන්නේ කොහොමද? ඒ හැඩය ලැබෙන්නේ අස්ථි පද්ධතියෙන්. හරි. දැන් ඔන්න බලන්නකෝ දැන් වැඩිහිටියපත් වෙච්ච ගැහැණු ළමයි සහ පිරිමි ළමයි ගත්තොත් එහෙම. ඒ දෙන්න ඈත අපි තුම ඈත ගැහැණු කෙනෙකුගේ පිරිමි කෙනෙක් කියනවා. අපිට මෙහින් නම් බලලා කියන්න පුළුවන්. අර යන්නේ ගැහැණු කෙනෙක් මේ කියන්නේ පිරිමි කෙනෙක්. ඇඟේ හැඩයෙන් අපිට කියන්න පුළුවන්. එයාට ඇඟේ හැඩය ලැබෙන්නේ කොහොමද? එයාගේ ඇඟේ අස්ථි පද්ධතිය. එහෙනම් මතක තියාගන්න අස්ථි පද්ධතියෙන් තියෙන එක ප්‍රයෝජනයක් තමයි හැඩයක්. දේහයට නිශ්චිත හැඩයක් ලබා දීම අස්ථි පද්ධතිය කියනවා. ඒ වගේම තමයි අපේ ශරීරයේ දෘಢ බවක්, දැඩි බවක් තියෙන්නේ මේ අස්ථි පද්ධතිය නිසා. අපේ ශරීරය අපිට හයියක් තියෙනවනේ අපිට පුළුවන් නේ ගහක් කඳක් එහෙම කොටයක් කර ගහගෙන යන්න පුළුවන් නේද? කොටයක් එහෙම කර ගහගෙන අපිට යන්න පුළුවන් නේ. හාල්කියක් කරේ කියන යන්න පුළුවන් නේ. දැන් හිතන්නකෝ අපේ ඇඟේ අස්ථි තිබුණ නැත්නම් අපේ ඇඟේ තියෙන පේශි ගොඩක් විතර නම් හාල්කියක් කරේ තිබ්බ ගමන් ජර බලස් ගන්න නා චප්ප වෙලා යයි. දැන් බලන්න ගොල් බෙල්ලක අපිට පෑගුණ chance ගාලා පොඩි වෙලා යනවා. ගැඩවිල්ලේ පෑගුණ chance ගාලා පොඩි වෙලා යනවා.
නේද? ගැලිල පෑගිච්ච ගමන් පොඩි වෙනවා. චරස් කරලා පොඩි වෙලා යනවා. ඒක හිතන්නකෝ බිම ඉන්න සමනලේ යද්දි පෑගෙනවා. චරස් කරලා පොඩි වෙලා යනවා. ගොළු බෙල්ල පෑගෙනවා පොඩි වෙලා යනවා. බිම දුවනවා කකුල ඒක අපි දන්නේ නැහැ. පෑගෙනවා චරස් කරලා පොඩි වෙලා යනවා. මකුලෙක් වුණත් එහෙම නිකන් පොඩි වෙලා යනවා. හැකරල්ලෙක් පෑගෙනවා පොඩි වෙලා යනවා. චප් වෙලා යනවා. හැබැයි ඔයාලා යනකොට සර්පෙක් පෑගෙනවා. සර්පයා පොඩි වෙනවද? මට කියන්න. සර්පෙක් ඔයා යනකොට සර්පෙක් පෑගෙනවා. ඉතින් ගැරන්ඩියක් කියලා. ගැරන්ඩිය පෑගෙනවා. ගැරන්ඩියා අර ගැඩවිලා වගේ චප්ප වෙලා යනවා. නෑ සර්. නෑ. සමහර වෙලාවට දැන් බයිසිකලයක් යනවා. බයිසිකලේ යනවා පූසෙගේ ඇඟ උඩින්. පූස කැස් ගාලා කෑ ගහලා දුවලා යනවා. ඌ චප්ප වෙන්නේ නැහැ. ඇයි ඒ? හේතුව එයාලට අස්ථි පද්ධතියක් තියෙනවා. අස්ථි පද්ධතියක් තියෙන නිසා එයාලගේ ශරීරයට දෘಢ බවක් ලැබිලා තියෙනවා. එයාලගේ ශරීරයට දෘಢ බවක් ලැබෙනවා. අස්ථි පද්ධතියක් නැති අයට දෘಢ බවක් නැහැ. එයාලගේ මෘදු ශරීරයක් තියෙන්නේ ඕන වෙලාවක කුඩා බලයක් මගේ මෙයා චප්ප කරලා දානවා. ඕන එහෙනම් අස්ථි පද්ධතියෙන් තියෙන වැදගත්කම් දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි අස්ථි පද්ධතියක් තියෙන්න ඕනේ ශරීරයට නිශ්චිත හැඩයක් ලබා ගැනීම. අනිත් එක තමයි අස්ථි පද්ධතියක් මගින් ශරීරයට දෘಢ බවක්, දැඩි බවක් අපිට ලැබෙනවා. හරිද? එතකොට පෘෂ්ඨවංශයෙන් ගත්තොත් පෘෂ්ඨවංශයෙන් චලන සිදු වෙනවා අස්ථි පද්ධතිය සහ පේශි කියන අස්ථි හා පේශි කියන දෙකම උපයෝග කරගෙන ඊළඟට අපෘෂ්ඨවංශයෙන් චලන සිදු වෙන්නේ පේශි වලින් විතරයි. එතකොට අස්ථි පද්ධතියක් තිබුණාම අස්ථි පද්ධතියේ ලක්ෂණ ප්‍රයෝජනය තමයි එකක් දේහයට හැඩයක් ලබා දීම, අනිත් එක තමයි දේහයට සිරුරට දෘಢ බවක්, අනිත් එක සන්ධාරණය. කෙලින් එහෙම හිටගෙන ඉන්න පුළුවන් වෙන. සන්ධාරණය අපි දරාගෙන හොඳට සන්ධාරණයක් තියාගෙන එහෙම කෙලින් හිටගෙන ඍජුව හිටගෙන ඉන්න හැකියාව ලැබෙන්නේ අපිට අස්ථි පද්ධතියක් තියෙන නිසා. හරි ඒ ටික ලියාගෙන පේශීක ලක්ෂණ ටික අපි කතා කරමු. හරි. එහෙනම් බලමු අපි පේශියක ලක්ෂණ. පේශි. පේශිය ලක්ෂණ ටික බලමු. පේශිය. ඔන්න හොඳට මතක තියාගන්න කටපාඩම් කරලා තියෙනවා. පේශියක ලක්ෂණ 10 වසරේදී ආයතරයක් මම අහනවා මේවා. 10 වසරේට කෙලින්ම අවශ්‍ය වෙන කොටසක් ගන්න දෙන්නේ. හරි. පේශියක ලක්ෂණ. දැන් අපේ පේශි විවිධාකාර පේශි තියෙනවා අපේ ශරීරයේ විවිධාකාර පේශි තියෙනවා. ඒ පේශි ගැන අපි ඉගෙන ගන්න නැහැ දැන්. දැන් මම කියන්නම් කාංකාල පේශි කියලා જાතියක් තියෙනවා. සිනුදු පේශි කියලා જાතියක් තියෙනවා. හර්ට් පේශි කියලා જાතියක් තියෙනවා. හරිද? ඒ වගේ පේශි වර්ග කීපයක් තියෙනවා. දැන් එතකොට මේ අස්ථි පද්ධතියත් එක්ක සම්බන්ධ වෙන පේශි වලට අපි කියන්නේ කාංකාල පේශි. ඒක අපේ ආහාර ජීර්ණ පද්ධතිය ඊළඟට ඔය ආමාශය මුත්‍රා සුවාසිතව තියෙනවා සිනුදු පේශි. හෘදයේ තියෙනවා හර්ට් පේශි කියලා જાතිය. පේශි වර්ග කීපයක් තියෙනවා. මේ පේශි මොනවා වුණා? හරිද? මේ පේශි මොනවා වුණා? මේ හැම පේශියක්ම හැදිලා තියෙන්නේ පේශි සෛල වලින්. හැම පේශියක්ම හැදිලා තියෙන්නේ පේශි සෛල වලින්. හරිද? පේශි හැදිලා තියෙන්නේ පේශි සෛල. පේශි සෛල වලින් තමයි පේශියක් කියන එක හැදිලා තියෙන්නේ. දැන් ඔයාලා කුකුල් මස් කාලා තියෙන්නේ. මොනවායි මස් වර්ග කාලා තියෙන්නේ. ඔය මස් වර්ග කනකොට ඒ මස් වල කෙඳි වගේ දත් අස්සේ හිර වෙනවා නැද්ද ඔයාලගේ? මාළු කනවා වගේ නෙමෙයි මස් කනකොට කෙඳි වගේ දත් අස්සේ හිර වෙනවා. එහෙම නිකන් කෙඳි ගතියක් කුකුල් මස් කනකොට අර දැන් කුකුල් මස් කනකොට දැන් මේ වගේනේ ඔය වගේ තියෙනවා මේ කෑල්ල. ඕම කුකුල් මස් වගේ කෑල්ල අරගෙන කනකොට මෙන්න මේ වගේ කෙඳි වගේ පටි වගේ ඉරලා ඉන්නේ. අර ෆ්‍රයිඩ් රයිස් එකේ එහෙම කනකොට ඒකේ කුකුල් මස් තියෙන පටි කෑලි වගේ පටි වගේ. දැකලා නැද්ද ඔයාලා එහෙම තියෙනවා? දැකලා තියෙනවා. ඔව්. ඒ මොනවද දන්නවද තියෙන්නේ? ඒ පේශි සෛල. ඒ පේශි සෛල. පේශියක සෛල පිහිටන්නේ තන්තු ආකාරයට. පේශි සෛල තන්තු
තන්තු ආකාරයක පේශියක සෛල එහෙම නැත්නම් පේශි සෛල තන්තු කෙඳි වගේ පිහිටන්නේ. ඒ කියන්නේ පේශි සෛල දැන් අපි සාමාන්‍ය සෛලයක් යනදෝ. අපේ ඇඟේ තියෙන සාමාන්‍ය සෛලයක් මේ වගේ. නිකන් මෙහෙම බෝල ගෙඩියක් වගේ සෛල. ඔය වගේ. සෛල. දැන් ලුණු සිරියක සෛල ගත්තොත් මේ වගේ නිකන් ගඩොල් ගැට වගේ. හතරස් සෛල තියෙනවා වගේ. පේශියක සෛල ගත්තොත් පේශි සෛලයක් ගත්තොත් මේ වගේ. වගේ. දිගයි කෙඳි වගේ. පේශි සෛල දැන් ලක්ෂණය තමයි ඔක. පේශි සෛල දිගටි තන්තු වගේ නූල් කෑලි වගේ දිගටි සෛල. එතකොට මේ පේශි සෛලයකට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. හරිද? පේශි සෛලයකට පුළුවන්කම තියෙනවා. හරි? පේශි සෛලයකට පුළුවන්කම තියෙනවා. දැන් අපි හිතුව මෙන්න මෙහෙම තියෙන පේශි සෛලයක්. මේ තියෙන මේ එක පේශි සෛලයක්. හරි? මේ පේශි සෛලයක් මේ. මෙයාට ඕනනම් පුළුවන් මොකක් වෙන්නද? දිග හැරෙන්න පුළුවන්. මෙහෙම ඇදෙන්න පුළුවන්. මෙයාට ඕනනම් පුළුවන් මේ වගේ මේ හැක් එහෙම නෙමෙයි හරිද? මේ පේශි සෛලයක්. මෙයාට ඕනනම් මේ වගේ දික් වෙන්න පුළුවන් මෙහෙම. ඕන. පේශි සෛලයකට හැකියාව තියෙනවා මේ විදිහට මේ ඉහිල් වෙන දිග හැරීමට හැකියාව තියෙනවා. දිග හැරෙන්න පුළුවන්. දිග හැරිච්ච සෛලයට නැවත වතාවක් ආයි තිබ්බ තත්ත්වෙට එන්නත් පුළුවන්. ඔන්න කියන දේ පටලවා ගන්න එපා. මේ වගේ පොඩි සයිස් එකකට තිබිච්ච එකට මේ වගේ මෙහෙම ඇදෙන්න පුළුවන්. ඇදුනට පස්සේ ආයසරයක් තිබ්බ තත්ත්වයට යන්න පුළුවන් මේ තත්ත්වයෙන් මේකට එන්න පුළුවන් මෙයාගෙන් මෙයාට. ඒ කියන්නේ කොටර තිබ්බ එකට ඇදෙන්න පුළුවන්. ඇදිච්ච එක ආයසරයක් තිබ්බ ගානට කොට වෙන්න පුළුවන්. කොටර තිබ්බ එක ඇදෙන්න පුළුවන්. ඇදිච්ච එක ආයසරයක් ඕන කොට වෙන්න පුළුවන්. ඒ වගේ තව જાතියක් තියෙනවා. හරි ඒක මේ වගේ. ඒ පේශි සෛල දිග තියෙනවා තන්තු වගේ. මේ ටිකක් දිගට තියෙන්නේ මෙයාට ඕන කොට වෙන්න පුළුවන් මෙහෙම. සංකෝචනය වෙන්න පුළුවන්. මෙහෙම ඕන කොට වෙන්න පුළුවන්. මෙයාට ඕන මේ වගේ කොට වෙන්න පුළුවන්. කොට වෙච්ච එකට ආයි තිබ්බ තැනට ඇදෙන්න පුළුවන්. ඔන්න බලන්න. පේශි සෛලයක තියෙන ලක්ෂණ. පේශි සෛලයක මේ වගේ දික් වෙන්න පුළුවන්. ආයෙත් තිබ්බ ගානට එන්න පුළුවන්. එක්කෝ කොට වෙන්න පුළුවන්, හැකලෙන්න පුළුවන්, ආයෙත් තිබ්බ ගානට එන්න පුළුවන්. ඔය පේශි සෛලයක අපිට තියෙන ලක්ෂණ. සාක්ෂණ තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් බලන්න. හරි. එතකොට මේ පේශි සෛල තන්තු ආකාරයක පිටන්නේ. එතකොට පේශි තන්තුවකට සංකෝචනය වෙන්න එහෙම නැත්නම් මේ පේශි සෛලයට සංකෝචනය වෙන්න එහෙම නැත්නම් හැකලෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම පේශි සෛලයකට හරිද ඉහිල් වීමට එහෙම නැත්නම් දිගහැරීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දිගහැරිච්ච එක නැවත යථා තත්ත්වයට සංකෝචනය වෙච්ච එක නැවත යථා තත්ත්වයටපත් වීමේ හැකියාව තියෙනවා. ලක්ෂණ හතරයි. මතක දායසරයක් කියන්න බලන්න. ඔන්න බලන්න. හොඳට අහගන්න දායසරයක්. පේශි සෛල තන්තු ආකාරයට පිහිටන්නේ. මේ තන්තු ආකාරයට පිහිටන පේශි සෛලයකට පුළුවන් ඕනනම් සංකෝචනය වෙන්න හැකිලෙන්න පුළුවන්. ඕනනම් ඉහිල් වෙන්න ඒ කියන්නේ දිගහැරෙන්න පුළුවන්. ඊට පස්සේ හැකිලිච්ච එක ආයසරයක් තිබ්බ තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. දිගහැරිච්ච එක ආයසරයක් තිබ්බ තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. ඔක තමයි පේශි තන්තුවක එහෙම නැත්නම් පේශි සෛලයක තියෙන ලක්ෂණ. හරිද? එහෙනම් ඊළඟ මාතෘකාව පේශියක ලක්ෂණ.
ඔයාලට වැලමිට සංදිය කියලා එකක් තියෙනවා. වැලමිටක් තියෙනවා. මේ වැලමිට සංදිය කොහොමද අත ඉහළට එස වෙන්නේ සහ පහත් කරන්නේ? දැන් මේ වැලමිට සංදිය මෙහෙම නමන්නේ කොහොමද? දිග හරින්නේ කොහොමද? මේ නමන්නේ දිග හරින්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙනවා. අපේ වැලමිට සංදියේ තියෙනවා අස්ථි තුනක්. අපි වැලමිට සංදිය ගත්තොත් මෙතන අස්ථි තුනක් තියෙනවා. හරිද? අස්ථි තුනක්. එකක් තමයි මෙන්න මෙතන උඩ තියෙනවා එකක්. ඒකට අපි කියනවා මේ අරාස්තිය. මේ උඩින් තියෙන අස්තියක් ඒකට කියන අරාස්තිය. යටින් තියෙනවා එකක් ඒකට කියන අන්වරාස්තිය. ඊළඟට මෙන්න මෙතනින් උරහිස්සෙන් එන අස්තිය. මේ කොටසින් එන අස්තියක් තියෙනවා. ඔකට කියන්නේ ප්‍රගන්ධාස්තිය. හරි? ඊට පස්සේ මෙතන මේ අපිට මේ පේන පේශිය මේකට කියන්නේ ද්විශීර්ෂ පේශිය. එතකොට මේ අපිට මේ පැත්තේ පේන්නේ නැති එක මේ පැත්තේ. මේ පැත්තේ තියෙන පේශියක්. ඔකට කියනවා ත්‍රිශීර්ෂ පේශිය. ත්‍රිශීර්ෂ පේශිය. මම දැන් ඔටින් අදලා පෙන්නන්නම්. හරිද? දැන් අපේ උරහිස ගත්තොත් උරහිසේ ඉඳන් මෙහෙම උරහිස නම් මේ විදිහට එනවා ප්‍රගන්ධාස්තිය කියන අස්තිය. ප්‍රගන්ධාස්තිය කියන අස්තිය එනවා. ප්‍රගන්ධාස්තියට පස්සේ මේකත් එක්ක මෙතෙන්ට සම්බන්ධයි. ඔකට තමයි කියන්නේ අරාස්තිය. අරාස්තිය මේක ප්‍රගන්ධාස්තිය. මේ යටින් මෙතනින් මෙයාට සම්බන්ධයි ඊළඟ අස්තිය. මේක තමයි අන්වරාස්තිය. අන්වරාස්තිය. එදින් අපේ අත තියෙනවා. ඊට පස්සේ මෙතනින් එහාට තමයි මේ ටික මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇඟිලි ටිකෙන් එහෙම. ඕන ඔහොමෙන් ඔය ටික අපේ අත ඔය විදිහට තමයි ඔන්න ඔය විදිහට තමයි අපේ ඇඟිලි ටික සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ අපේ අස්ති තුන මේ වැලමිට සංදිය කියන්නේ මෙතන මේ ජොයින්ට් එක. හරි? එතකොට මේකට කියන්නේ මේ ලොකු අස්තිය. මේ මෙතන උරහිස්සෙන් මේ අර උරහිස්සට පයින්නවා කියලා වෙන්නේ මේ අර ප්‍රගන්ධ අස්තිය පයින්නේ. එතකොට අපේ මේ බැලුවොත් ඔයාලා නිකන් මෙහෙම එහාට මෙහාට අත හොල්ලා බැලුවොත් නිකන් කෝටු කැලි මේ දැනෙනවා අපිට මේවා. හරිද? එකක් තමයි අරාස්තිය උඩින් තියෙන යට තියෙන අනුරාස්තිය. එතකොට මෙන්න මේ විදිහට මේ ප්‍රගන්ධාස්තියේ උඩින් එනවා පේශියක්. ඔකට කියනවා ද්විශීර්ෂ පේශිය. ද්විශීර්ෂ පේශිය. මේ ද්විශීර්ෂ පේශිය සම්බන්ධ වෙනවා මෙන්න මෙතනට. කාටද? අරාස්තියට සම්බන්ධ වෙන්නේ. ද්විශීර්ෂ පේශිය ඇවිල්ලා සම්බන්ධ වෙනවා අරාස්තියට. මෙන්න මෙහෙම. මෙතන සම්බන්ධ වෙන්නේ. මේ ජොයින්ට් එකට නෙමෙයි. මේක ද්විශීර්ෂ පේශිය. ඊළඟ මේ අතට යටින් තියෙන පේශිය. මම කිව්වේ මේ පැත්තේ තියෙනවා කියලා අපිට පේන්නේ නැති වෙන මේ පැත්තේ. එතන මේ අස්සේ තියෙනවා. මේ පැත්තේ. මේකට කියන්නේ ත්‍රිශීර්ෂ පේශිය. හරි? මේක ත්‍රිශීර්ෂ පේශිය. මේ ත්‍රිශීර්ෂ පේශිය මෙහෙම සම්බන්ධ වෙනවා යටින් ඇවිල්ලා මේ යට තියෙන අන්වරාස්තියට. යට තියෙන අන්වරාස්තිය. ඔන්න බලන්න සම්බන්ධ වෙන ආකාරය. පේශි දෙකක් තියෙනවා. උඩ තියෙන එක උඩින් තියෙන එක ද්විශීර්ෂ එක, යටින් තියෙන ත්‍රිශීර්ෂ. මේ ද්විශීර්ෂ මේ ත්‍රිශීර්ෂ කියලා කියන්නේ මෙන්න මෙහෙම
මේ පේශියේ මෙහෙම කොකු දෙකක් වගේ එකකින් තමයි මෙයා මෙතනට හයි වෙලා තියෙන්නේ. පේශියේ මේ කොකු දෙකක් වගේ එකකින් තමයි මේ ප්‍රගන්ධාස්ථි උඩට හයි වෙලා තියෙන්නේ. කොකු දෙකක් නිසා අපි කියන ද්විශීර්ෂ පේශිය. ඊළඟ මේක මෙහෙම තුනකින් හයි වෙලා තියෙන්නේ. ත්‍රිශීර්ෂ කියන්නේ ඒකයි. පේශි තුනක් එකට මිටියක් බැඳලා වගේ තමයි මෙයා ඉන්නේ. මෙයා පේශි දෙකක් මිටියක් බැඳලා වගේ තමයි ඉන්නේ. එතකොට මෙන්න මේක මේ පේශියක් අස්ථියට සම්බන්ධ වෙන තැන. මේක ටෙන්ඩන් එකක් කියලා කියන්නේ. ටෙන්ඩන් කියලා කියන්නේ නිකන් තද පටියක් වගේ එකක්, බෙල්ට් එකක් වගේ. සිංහලෙන් කියන්නේ බන්ධනී කියලා. සිංහලෙන් කියන්නේ බන්ධනී. සිංහලෙන් වල කියන බන්ධනී එකක් කියලා. මේ බන්ධනිය බලන්න පුළුවන් ඔයාලට. මෙන්න මෙතෙන් ඇඟිල්ල තියාගන්න. මෙතෙන් ඇඟිල්ල තියාගන්න මෙතන. මේ මත නමන්න. තේරෙනවද? මෙතෙන් ඇඟිල්ල තියාගෙන. මේ පැත්තේ තේරෙනවද? මෙතන. මේ ජොයින්ට් එක දැන් තියෙන්නේ. ජොයින්ට් එක ඇඟිල්ල තියා මෙහෙම නමන්න. දිගාරින්. ඔයාලට නිකන් දැනෙනවා මෙතන මේ නමන දිගාරිනකොට නිකන් මේක නිකන් මොකක් හරි නිකන් පටියක් වගේ එකක්. නිකන් තද නිකන් මොකක් හරි පටි කෑලි ටිකක් ඉරටු කෑලි වගේ නිකන් එහාට මෙහාට යනවා වගේ දැනෙනවා. බලන්න නිකන්. ටිකක් තද කරලා මෙහා මෙහා ගන්න නිකන් ඉරටු කෑලි වගේ එහාම යනවා වගේ දැනෙනවා. ආන්න ඉරටු කෑලි වගේ අහු වෙන්නේ ඒවා තමයි බන්ධනී. ටෙන්ඩන් කියලා කියන්නේ ඒවා. බන්ධනී ඒවා ඇදෙන්නේ නැහැ. ඉලාස්ටික් වගේ ඇදෙනව නෙවෙයි නිකන් යකඩ පටි වගේ. තදයි හරි තදයි. නැමෙනවා යකඩ පටි වගේ නෙමෙයි ඇදෙන්නේ නැහැ ඒවා. ඉලාස්ටිසිටි එක නැහැ. ඉලාස්ටිසිටි කියන්නේ මොකද්ද? ප්‍රත්‍යස්ත බව නැහැ. ප්‍රත්‍යස්ත බව නැති තද කොටසක් පේශී කෙරවල තියෙන කෙලවර. ඒකෙන් තමයි මෙයා අස්ථියට සම්බන්ධ වෙලා තියෙන්නේ. බන්ධනී මගේ. එතකොට දැන් මෙයාට අත උඩට ඔස්සන්න ඕන නම් මොකද වෙන්නේ? මේ ද්විශීර්ෂ පේශිය සංකෝචනය වෙනවා. මෙයා මෙහෙම හැකිලෙනවා. මේ ද්විශීර්ෂ පේශිය මෙහෙම හැකිලෙනවා. මෙහෙම අපිට තියෙන අපේලා ගන්නවා. මේ ද්විශීර්ෂ පේශිය මෙහෙම හැකිලෙනවා. හැකිලෙනකොට මේ අත මෙහෙම උඩට එසවෙනවා. මේ ද්විශීර්ෂ පේශිය හැකිලෙනකොට මෙතනින් උඩට උස්සනවා වගේ එකක් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ අත මෙහෙම ඉහළට එසවෙනවා. එතකොට අත පහත් කරද්දී මොකද වෙන්නේ? පහත් කරද්දී හැකිලිච්ච ද්විශීර්ෂ පේශිය දිගහැරෙනවා. ත්‍රිශීර්ෂ පේශිය මෙහෙන් හැකිලෙනවා. මෙයා මෙහෙන් හැකිලිද්දී මෙයා මේ පැත්තට ඇදෙනවා. එතකොට මොකද වෙන්නේ? අත දිගහැරෙනවා. ඔන්න බලන්න. ද්විශීර්ෂ පේශිය හැකිලෙද්දී අත ඉස්සෙනවා. ඉස්සිච්ච අත පහත් කරන්න ඕනකොට මොකද වෙන්නේ? ත්‍රිශීර්ෂ පේශිය හැකිලෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා මෙහෙන් පහළට ඇදෙනවා. මෙයා ඉලේට දිගහැරෙනවා. බලන්න. ඕක අපිට පෙන්වන්න පුළුවන් පොඩි ආදර්ශනයක්. පොඩි ආදර්ශනයක් අපිට හදන්න පුළුවන් ලී පටිය වලින්. මෙන්න මේ වගේ. මම මෙතන ඇඳුම් පෙන්නේ ඔයාලටනේ. මෙතන ඇඳුම් පෙන්නේ. ලී අඩිරූල් දෙකක් අපි ගන්නවා. ලී පටි දෙකක්. ලී පටි දෙක මෙන්න මෙහෙම හයි කරගන්නවා. මෙතනින් කරකවන්න පුළුවන්. හරිද? ඉතින් මෙහෙම ඉන්නේ කරකවන්න පුළුවන්. අපි මෙතෙන්ට පොඩි අල්පෙන් ඇණයක් ගහනවා. මෙතෙන්ටත් ඇණයක් ගහලා අපි මේකට දානවා රබර් බෑන්ඩ් එක, රබර් පටියක්. රබර් පටියක් ගැට ගන්නවා. ඕන. ඊළඟට අපි මෙතෙන්ට තව ඇණයක් දානවා මෙහෙම. පොඩි ඇණයක් ගහනවා. මෙතෙන්ට තව ඇණයක් ගහනවා. ඒ ගහලා මෙතෙන්ට ගහනවා රබර් පටියක්. හරි. මේක මම ගන්නවා A කියලා. මේක මම ගන්නවා B කියලා. රබර් පටි දෙක. මට කියන්නකෝ මෙන්න මේ කොටස. මම මේ තරුවක් දාන කොටස. මේ තරු දාපු කොටස. ඉහළට ඔසවන්න නම් තරු දාපු කොටස ඉහළට ඔසවන්න නම් අපි AB කියන රබර් පටි දෙකෙන් මොන රබර් පටියද හකුලවන්න ඕනේ? रबर पट्टी බලන්න ඒ රබර් පටිය හකුලවනකොට ඒ රබර් පටිය හැකිලෙනකොට B දිග හැරෙනවා. ඒ රබර් පටිය හැකිලෙද්දී B දිග හැරෙනවා. හරිද? ඔන්න දැන් පැහැදිලි වෙනවා මම ඒක අඳලා පෙන්නනවා ඔයාලට. ඒ රබර් පටිය හැකිලෙද්දී B දිග හැරෙනවා. එන්න මෙහෙම. දැන් මේක මෙහෙම වෙනවා.
මේක නිකන් අපි වැලමිටෙන් අත ඉහළට ඉස්සුවා වගේ දැන් නේද? අපේ වැලමිටෙන් අපි දැන් අත ඉහළට ඉස්සුවා වගේ. ඕන්න. දැන් ඒ රබර් පටිය හකුලලා. ඒ රබර් පටිය හකුලලා හැබැයි මේ වෙනකොට B රබර් පටිය මොකද වෙලා තියෙන්නේ? B රබර් පටිය මෙහෙම දිග හැදලා. A හැකිලිලා B දිග හැදලා. දැන් මෙයා උඩට ඉස්සලා. දැන් මෙයා පහත් කරනවා නම් මොකද්ද කරන්න ඕනේ? පහත් කරනවා නම් කවුද හකුලන්න ඕනේ? B හකුලලා B හකුලනකොට ඉබේටම ඒ දිග හැරෙනවා. ඇයි දැන් මෙයා මෙහින් හැකිලෙනවනේ. මෙයා මෙහින් හැකිලෙද්දී ඉබේටම ඒ දිග හැරෙනවා. ඉතින් ආය කවුරුත් කරන්න දෙන්නේ නැහැ. ඕන. යාත පහත දානවා නම් මේ වගේ. අත පහත් දාද්දි ඔය වගේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙන්න බලන්න. ඉබේටම A කියන එක දිග හැරෙනවා. B කියන එක ඉබේටම හැකිලෙනවා. A කියන එක ඉබේටම දිග හැරෙනවා. B කියන එක ඉබේට හැකිලෙනවා. ඉතින් අපේ මේ අතෙත් එහෙමයි. ද්විශීර්ෂ පේශිය හැකිලෙනකොට මෙන්න මේ බන්ධනීය වලින් අරාස්තියක උඩට උස්සනවා අත. එතකොට අත පහත් කරන්න ඕන නම් ත්‍රිශීර්ෂ පේශිය හැකිලෙනවා. එතකොට ද්විශීර්ෂයක දිග හැරලා අත පහත් වෙනවා. ඕක තමයි අපේ වැලමිට සංදියේ ක්‍රියාකාරීත්වය. හොඳට මතක තියාගන්න. අපේ වැලමිට සංදියේ ක්‍රියා කරන ආකාරය ඔයාලගේ අනිවාර්යෙන් විභාගයට අහනවා. විභාගයට අහන්නේ වැලමිට සංදිය ඇඳලා නෙමෙයි. මෙන්න මේ අපි ඇඳපු රූපේ මේ ආකෘතියෙන් අහන්නේ. මෙන්න මේ ආකෘතියෙන් අහන්නේ. මේක මොන අස්තියද? මේක මොකද්ද? මේ AB කියන පේශි දෙක මොනවද? ඕන්නව අහනවා. ඒ නිසා ඒවා හොඳට මතක තියාගන්න. තේරුණානේ? හරි අපි එක ඉක්මන ලියාගමු. වැලමිට සංදියේ ක්‍රියාකාරීත්වය. දැන් ඔයාලා මේ රූප අඳින්න ඕනේ නැහැ. දැන් ඔයාලා ටියුට් එක ගත්තට පස්සේ රූපේ තියෙනවානේ. ඒ නිසා රූපේ අඳින්න ඕනේ නැහැ. ඔය ටික ලියා ගන්න. එක රූපයක් තියෙනවා දැන් අඳින්න ඕන එකක්. ඒක තාම පෙන්වුවේ නැහැ. ඊළඟට මෙන්න මේක තමයි රූප සටහන. මෙන්න මේක ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ රූපේ. මේක ත්‍රිශීර්ෂ පේශිය මේක ද්විශීර්ෂ හරි දැන් අපි ඔතනින් ඉවර කරනවා සතුන්ගේ කියන්නේ සතුන්ගේ චලන හා සන්ධාරණ වලින් ඉවර කරනවා. දැන් ඊළඟ පාඩම පටන් ගන්නවා ශාකවල සන්ධාරණය හා චලනය. මොනවා හරි ගැටලු නැද්ද ඒ කියන්නේ? එහෙනම් මම මේක මතක වැඩේ පටන් ගන්නවා. හරි. දැන් ඔන්න බලන්න. දැන් ඔයාලා මේක දන්නවා කාස්ටය කියන එක දන්නවා. කාස්ටය. අහලා තියෙනවද කාස්ටය? කාස්ටය කියන වචනේ අහලා තියෙනවද මිට කලින්? දන්න කෙනෙක් ඉන්නවද කාස්ටය කියන්නේ මොකක්ද? කාස්ටය කියලා කියන්නේ අරටුව. කාස්ටය කියලා කියන්නේ අරටුව. කාස්ටීය කඳක් කියලා කියන්නේ අරටුවක් සහිත කඳක්. අකාස්ටීය කඳන් කියන්නේ අරටුවක් නැති කඳක්. ඒ කියන්නේ සන්ධාරක පටක නැති කඳ වලට කියන්නේ අකාස්ටීය කඳන් කියලා. සන්ධාරක පටකයක් කියලා එකක් වෙනම තියෙනවා නම් අපි අර කියනවා කාස්ටීය කඳන් සහිත ශාක කියලා අපි කියනවා. එතකොට ලපටි ශාක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අකාස්ටීය කඳන් තියෙන ශාක. ලපටි ශාක කියන්නේ දැන් මිරිස් පැල, ලපටි මිරිස් පැල, ලපටි බටු පැලයක්. හරිද? ආන් ඒ වගේ ශාක. ඒවා ලපටි. ඊළඟට කූඩලු, තක්කාලි ඒවා අකාස්ටීය. ඒවා මේරුවත් එයාලගේ ඇතුලේ කාස්ටීය කඳක් ඒ කියන්නේ සන්ධාරක පටකයක් කියලා එකක් හැදෙන්නේ නැහැ. සන්ධාරක පටක කියන්නේ ගහකට ඍජුව ඒ කියන්නේ ගහකට තව කවුරුවත් උදව් නැතුව ඍජුව කෙලින් ඉන්න උදව් කරන පටකයක් තමයි සන්ධාරක පටක කියලා කියන්නේ. එතකොට සන්ධාරක පටක හොඳට තියෙනවා නම් අපි කියන්නේ කාස්ටීය කඳක් කියලා. සන්ධාරක පටක නැති වුණාම තමයි අකාස්ටීය කඳක් බවට පත් වෙන්නේ. එතකොට දැන් කූඩලු ගත්තොත් එහෙම කූඩලු වලට සන්ධාරක පටක නැහැ. ඒ කියන්නේ ආකාශීය කඳක්. හැබැයි එයාට ජලය තියෙනවා නම් මොකද දැන් අපි දන්නවනේ කූඩලු ගහකට ජලය තියෙනවා නම් කූඩලු තක්කලගේ ශාක වලට ජලය තියෙනවා. එයා කෙලින් හොඳට ඇදිලා ඉන්නවානේ. හොඳට කෙලින් ඉන්නවා.
ජලය නැති වෙනකොට මේ අටක් ගාලා මැලෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට ලපටි ශාකත් එහෙමයි. දැන් මිරිස් පැලයක් අපි ගලවලා හිටේවට පස්සේ ගලවලා හිටවනේලා හොඳට කෙලින් තියෙනවා. ටික වෙලාවක් ගියාම මෙයා මෙහෙම නැවෙනවා. අයියේ එයාගේ ජලය වාෂ්ප වෙලා යනකොට එයාට කෙලින් ඉන්න බෑ. එයාගේ කඳ නැවෙනවා. හැබැයි පස්සේ මේකට මුල් අල්ලලා වතුර උරා ගන්න පටන් ගන්නතර පස්සේ ඔන්න ආයසරයක් මෙයා මොකද වෙන්නේ? අර ඉතින් ප්‍රාණවත්ව ඉන්නවා. එතකොට සමහර ලපටි ශාක වලට සහ අරටුවක් නැති කියන ආකාශීය කඳන් වලට ඍජු බවට සන්ධාරණය කියන්නේ කෙලින් හිටගෙන සිටීමේ හැකියාව ලබා දෙන්නේ ජලය. ඔන්න. ජලයට පුළුවන්කම තියෙනවා එහෙනම් ජලයට පුළුවන්කම තියෙනවා ශාක වලට සන්ධාරණය කියන කාර්යය ඉටු කරන්න උදව් කරන්නේ. දැන් කූඩලු, කෝලියාස්, බිගෝනියා, තක්කාලි වගේ ශාක ගත්තොත් එහෙම එයාලා කඳ ඍජුව තියෙන්නේ එයාලා කඳ ජලයෙන් පිරලා තියෙන සුළු විතරයි. එයාලා කඳේ ජල ප්‍රමාණය අඩු වෙනකොට එයාලා කඩන් වැටෙන්න පටන් ගන්නවා. කාස්ටීය කඳන් තියෙන ශාක ගත්තොත් ඒ කියන්නේ අරටුවක් තියෙන ශාක ගත්තොත් එයාට ජලය තිබුණත් නැතත් එයාලා කණි කෙලින් ඉන්නවා. දැන් බලන්නකෝ අඹ පැලයක් පොඩි අඹ පැලයක්. අඹ පැලේට වතුර අඹ පැලයක් දැන් හැදෙලා තියෙනවා අඩි 2 3ක් උසට. පැවිලි කාලයක් එනවා. වතුර නැහැ. මොකද වෙන්නේ? ගහ හැම මැරිලා කෝටු කෑලි ඉතුරු වෙනවා. කෝටු කෑල්ල මැරිච්ච කෝටු කෑල්ල කෙලින් තියෙන්නේ. ඇයි ඒ? මැරිච්ච කෝටු කෑල්ල පවා කෙලින්. දැන් බලන්නකෝ වෙන ගස් වලට ගන්න කොහොම පැලයක්. කොහොම පැලේ මැරුණා. කෝටු කෑල්ල කෙලින් තියෙනවා. හැබැයි පොඩ්ඩක් බලන්න ඔයාලා මේවා මොනවද මේ තක්කාලි පැලයක්. තක්කාලි පැලයක් මැරෙනවා. මොකද වෙන්නේ? කෙලින් හිටින්නේ ගහ මැරෙනකොටම කඩාගෙන බිමෙනවා. කෝලියස් කියන පැලයක්. කූඩුරු පැලයක් මැරෙනවා. මැරෙනකොට මොකද වෙන්නේ? මැරෙනකොට එයා කෙලින්ම බිම වැටිලා එහෙම රොඩු කෑලි වගේ දි รา පත් වෙලා යනවා. එයාට කාස්ටයක් නැති නිසා, අරටුවක් නැති නිසා. අරටුවක් තියෙනවා නම් කාස්ටිය නදක් නම් කෙලින් හිටගෙන ඉන්න පුළුවන්. එයා. ගහ මැරුණත් එයා ඉපල කොටස කෙලින් හිටගෙන ඉන්නවා. ඒකට අඹ, කොහොඹ, බුරුත ඒ ඔක්කොම නේද? ඒවා කාස්ට් තමයි. එතකොට ශාකවල සන්ධාරණයට උදව් වෙනවා දෙන්නේ. කියන්න බලන්න ශාකවල සන්ධාරණයට උදව් වෙනවා දෙන්නේ. කවුද දෙන්න? ජලය. එක්කෙනෙක් ජලය. හරි. ඔව්. තව එක්කෙනෙක් සන්ධාරක පටක. ආඥානේ මතක නැහැ. නේ? යාට කියන සන්ධාරක පටක. සන්ධාරක පටක. සන්ධාරක පටක මගින් අරටුව හැදෙනවා. හරිද? සන්ධාරක පටක මගින් අරටුව හැදෙනවා. මේ අරටුව හැදෙනකොට ඒව තුල තව එකතු වෙනවා සෙලියුලෝස්. ආයි තියෙනවා ලිග්නින්. සෙලියුලෝස් කියන්නේ තන්තු විශේෂයක්. ලිග්නින් කියන්නේ මැලියා වගේ ගම් විශේෂයක්. මේ ඔක්කොම එකට එකතු වෙලා තද වෙච්ච ගමන් ගහ ශක්තිමත් අරටුවක් තියෙන කඳක් බවට පත් වෙනවා. එහෙනම් මේ ශාකවල සන්ධාරණය සඳහා ජලය උදව් වෙනවා. ආයේ සන්ධාරක පටක උදව් වෙනවා. සන්ධාරක පටක අතර සන්ධාරක පටකය වර්ධනය වෙනකොට ඒව අතර එකතු වෙනවා තව මොනවාද? සෙලියුලෝස්. කෙඳි ඔය ගස්වල තියෙන කෙඳි ගතිය දැන් උග්ගස් කාලා තියෙන උග්ගස් කාලේ අර අපල රොඩ වගේ වීසි කරන්නේ ඒ සෙලියුලෝස් කෙඳි. ඒ සෙලියුලෝස් කෙඳි. දැන් අපි අඹ ගහකට හරි කොහොමද පිහියකින් කෙටුවොත් අඹ ගහකට මොකක් හරි පිහියකින් කොටගෙන යනවා. දැන් කජු ගහකට කොටනවා. ඕකේ එනවනේ තද මැලියම් జాතියක්. නුඹු පාට වලින් තද මැලියමක් එන්නේ. ආන්නේ මැලියම්. එයාට ලිග්නින්. ඔය මැලියම් වර්ග තියෙනවා. රසායනික අංග. ඒක සන්ධාරක පටක සහ ඒවත් ඒව අතර සෙලියුලෝස් සහ ලිග්නින් තැන්පත් වුණාට පස්සේ අරටුවක් සහිත කඳක් බවට පත් වෙනවා. ඔන්න එහෙනම් ශාකවල සන්ධාරණය ආකාර දෙකකට සිදු වෙනවා. එකක් අකාෂ්ඨීය ශාක සහ ලපටි ශාක. අකාෂ්ඨීය කියන්නේ අරටුවක් නැති. අකාෂ්ඨීය ශාක සහ ලපටි ශාක කඳ ජලයෙන් පිරුණාට පස්සේ එයාට සන්ධාරණය ලැබෙනවා. කාෂ්ඨීය කඳක් තියෙනවා නම් සන්ධාරක පටක මගින් හැදෙන අරටුව වෙන කාෂ්ඨය සෙලියුලෝස් සහ ලිග්නින් එකතු වුණාට පස්සේ එයාට සන්ධාරණය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? එහෙනම් ඔන්න ශාක සන්ධාරණය. හොඳට මතක තියාගන්න. ශාක සන්ධාරණයේ ආකාර දෙකයි. සතුන්ගේ නම් සන්ධාරණය තියෙන්නේ පෘෂ්ඨවංශීන්ගේ අස්ථි පද්ධතිය මගින් සන්ධාරණය තියෙන්නේ. ශාකවල සන්ධාරණයේ ආකාර දෙකකට වෙනවා. හරි? එකක් ජලය මගින් අනිත් එක
සංධාරක පටක මගින් සැදෙන කාස්ට් එහෙම නැත්නම් අරටුව මගින්. හරි. ඉක්මන් ලියාගන්න මේක. දැන් එනකොට මතක තියාගන්න ඕනේ අපි දැන් මේ ජීවීන්ගේ චලන කතා කරන්නේ. ජීවීන්ගේ චලන සිදු වෙන්නේ උත්තේජයකට ප්‍රතිචාරයක් දැක්වීම සඳහා මුල මතක් කරන්නේ උත්තේජයකට ප්‍රතිචාරයක් දැක්වීමට ජීවීන් තමන්ගේ ශරීරයේ කොටසක් හෝ එහෙම නැත්නම් මුළු ශරීරයම පීඩීමේ වෙනස්කමක් ඇති කරගන්නවා. ඕක තමයි චලනය කියන්නේ. ඒක සතුන්ගේ චලන විවිධ ක්‍රම මගින් එයා සිදු කරනවා. හරිද? එතකොට සතුන් වර්ග දෙකක් ඉන්නවා පෘෂ්ඨවංශීන් අනික කටින් ඉන්නවා අපෘෂ්ඨවංශීන්. පෘෂ්ඨවංශීන් නම් අස්ථිපද්ධතිය සහ පේශි කියන දෙකම එකතු කරලා එයා චලන සිදු කරනවා. අපෘෂ්ඨවංශීන් නම් පේශි විතරයි. ඊට පස්සේ අපි එනවා ශාකවලට. ශාකවල එනකොට ශාකවල සංධාරණය ගැන ඉස්සෙල්ලා අපි කතා කරනවා. දැන් සතුන්ගේ සංධාරණය නම් අස්ථිපද්ධතිය මගින් තමයි සිදු වෙන්නේ. සතුන්ගේ සංධාරණය අස්ථිපද්ධතිය මගින් සිදු වෙනවා. එතකොට ශාකවල සංධාරණය ආකාර දෙකකට එනවා. ලපටි ශාක එහෙමත් නැත්නම් ආකාශීය ශාක. එයාලා මොකද කරන්නේ? ජලය මගින් සංධාරණය සිදු කර ගන්නවා. ඊළඟට ආයතොත් එහෙම කාශීය ශාක ඒ කියන්නේ සංධාරක පටක තියෙන ඒවා. සංධාරක පටක තියෙනවා. ඊට පස්සේ සංධාරක පටක අතර සෙලියුලෝස් ලිග්නින් කියන තැම්පත් වුණාට පස්සේ ආන්න යාලට පුළුවන්කම තියෙනවා ඍජුව ඉන්න. හරිද? එයා ඍජුව ඉන්න ඒ කියන්නේ යාට සංධාරණය ලැබෙනවා ඒකකොට. ඔන්න දැන් අපි ශාක සංධාරණ ඉවරයි. දැන් අපි ඊළඟට බලනවා ශාක චලන. ශාකවල සිදුවෙන චලන. සතුන්ගේ වගේම තමයි සතුන් විදිහම තමයි ශාක. දැන් සතුන් නම් චලනයක් සිදු කරේ මතකද මම කිව්වා උත්තේජයකට ප්‍රතිචාරයක් දක්වනවා. ශාකත් එහෙමයි. ශාකත් උත්තේජයකට ප්‍රතිචාරයක් දක්වන්න තමයි චලනයක් සිදු කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ඉරේරිය වැටෙනකොට මල් පිපෙනවා. නේද? හවස් වෙනකොට ශාක පත්‍ර හැකිලෙනවා. ඊළඟට ආලෝකයේ දෙසට ගහේ දැල්ල වැඩෙනවා. ජලයේ තියෙන පැත්තට මුල් ටික වැඩෙනවා. ගුරුත්වයේ දෙසට මුල් වැඩෙනවා. ගුරුත්වයට විරුද්ධව දැල්ල ඉහළට වැඩෙනවා. නේ? ඒ වගේ දේවල් තියෙනව නේද? ගුරුත්වාකර්ෂණ බලය පහළට තියෙන්නේ ගහේ දැල්ල හැම වෙලාවෙම ඉහළට වැඩෙන්නේ. හරිද? ගුරුත්වාකර්ෂණ බලය උත්තේජනය කිව්වොත් ගහේ දැල්ල ඉහළට වැඩිම යාගේ ප්‍රතිචාරය. ජලය කියන එක උත්තේජනය කිව්වොත් ජලයේ දෙසන මුල් හැදීම කියන එක ප්‍රතිචාරය. දැන් ගහක් වටේ වැලක් එතෙනවා. මොකද වෙන්නේ? වැල ගිහිල්ලා ගහට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාට පස්සේ ඒක වටේ එතෙනවා ස්පර්ශය නිසා. හරිද? එතකොට අපි මේ සත්තු වගේම තමයි ශාකත් උත්තේජයකට ප්‍රතිචාරයක් දැක්වීම සඳහා තමයි චලනය සිදු කරන්නේ. එතකොට මේ ශාකවල චලන ආකාර ඇත්තටම ගත්තොත් තුනක් තියෙනවා. හරිද? ආකාර ඇත්තටම ගත්තොත් තුනක් තියෙනවා. ඒ වුණාට ඔයාලගේ 9 වසරේදී කතා කරන්නේ අපි චලන වර්ග දෙකක් ගැන විතරයි. හරිද? එකක් තමයි ආවර්තීය චලන. දෙවෙනි එක තමයි සන්නමන චලන. ආවර්තීය චලන. හරි. දෙවෙනි එක සන්නමන චලන. සන්නමන චලන. ආවර්තීය චලන කියන එක අනිත් එක සන්නමන චලන. ඔන්න බලන්න ශාකවල චලන සිදුවන ආකාර දෙක. ආවර්තීය සන්නමන. තව එකක් තියෙනවා. ඒකට කියන්නේ සාරසර චලන. සාරසර චලන. මේක 9 වසර විෂය නිර්දේශයේ හඳුන්වන්නේ නැහැ. ඒ නිසා අපි මේක ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ ශාකවල චලනාකාර දෙකක් ගැන විතරයි. මොකක්ද ආකාර දෙක? පළවෙනි එක ආවර්තීය චලන, දෙවෙනි එක සන්නමන චලන. හරි. දැන් මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔයාලා දන්නවා සූර්යකාන්ත මල හිරු දෙසට හැරෙනවා. එතකොට මට කියන්න ඕකේ උත්තේජය මොකද්ද? ප්‍රතිචාරය මොකද්ද? උත්තේජය හිරු එළියක. උත්තේජය හිරු එළිය. හොඳයි. ප්‍රතිචාරය මල හැරීම. ප්‍රතිචාරය
මල හැරීම. මල හැරීම. මල හැරීම නෙමෙයි. මල හැරීම නෙමෙයි. මල කොහාට හැරීමද? හිරු දෙසට හැරීම. මල හිරු දෙසට හැරීම. උත්තේජය හිරු එළිය, ප්‍රතිචාරය සූර්යකාන්ත මල හිරු දෙසට හැරීම. හරි. දැන් එතකොට උදෑසනට මල් පිපෙනවානේ. උදෑසනට මල් පිපෙනවා. එතනක් තියනවද උත්තේජයක ප්‍රතිචාරයක? ඔව් සර්. මොකක්ද? උත්තේජය ඔව් සර්. උත්තේජය මොකක්ද උත්තේජය? උදෑසන. උදෑසන කියන්නේ මේ උදෑසන කියන්නේ මොකක්ද? ඒක දිව්‍යක නමක් නේ. උත්තේජයක් කියන්නේ. හිරු එළිය. හිරු එළිය. උත්තේජය හිරු එළිය. ප්‍රතිචාරය මල් පිපීම. මල් පිපීම. මල් පිපීම. ප්‍රතිචාරය මල් මල් පිපීම. පිපීම. දැන් එතකොට ඔයාලා දන්නවා සියඹලා, තෝර, මාර, ඊළඟට කතුරු මුරුංගා වගේ ශාකපත්‍ර හවස් වෙද්දී හැකිලෙනවා නේද? දැකලා තියෙනව නේද? එතකොට ඒව කොහොමද වෙන්නේ? ඇයි හවසට ඒව හැකිලෙන්නේ? එතින්දි මොකද්ද? එතින් උත්තේජය මොකද්ද? හවස් වෙද්දී අඳුරු වැටීම. ආලෝකය. නෑ ආලෝකය නෙමෙයි. ඔයාලා හොඳට බලන්න හයියෙන් වහින වෙලාවට වැස්ස වැඩි දවස් වලට සීතල දවස් වලට වහින වෙලාවට ඔය සියඹල ගස්වල කොළ හැකිලෙනවා. තෝර මාර වගේ ගස්වල කොළ හැකිලෙනවා වහින වෙලාවට. එයාට බලපාන්නේ පරිසර උෂ්ණත්වය. පරිසර උෂ්ණත්වය. පරිසරයේ උෂ්ණත්වය අඩු වීගෙන යනකොට ඒ ශාකවල පත්‍රය හැකිලෙනවා. එයා නිදා ගන්නවා. නිද්‍රාවටපත් වෙනවා කියලා අපි කියන්නේ. එයා නිදා ගන්නවා. දැන් එතකොට ගහක මුලක් ජලයේ දෙසට වැඩි වෙනවා. ගහක මුලක් ජලයේ දෙසට වැඩි වෙනවා. ඉක්මනට කියන්නේ උත්තේජය ප්‍රතිචාරය. ජලය කියන්නේ මොනවද? උත්තේජය. ආගෙට උත්තර කියන්න එපා. උත්තේජය කියන්නේ මේක, ප්‍රතිචාරය කියන්නේ මේක කියලා කියන්න හරියට. උත්තේජය ජලය. උත්තේජය ජලය, ප්‍රතිචාරය මුල ජලය දෙසට හැරීම. ජලය දෙසට වැඩි වෙනවා. අනුගානක් ළමයි ඉන්නවා. ළමයි 3-4 දෙනාගේ සද්දේ. 80 ගානක් ඉන්න දැන් ඉස්සෙල්ලා 90 ගානක් හිටියා. ළමයි එහෙම බෑ. ළමයි ඔක්කොම කතා දෙන්න ඕනේ. කතා කරන්න ඉතින්. සද්ද නැතුව ඉන්න බෑ. කතා කරන ධර්මයට තමයි අධ්‍යාපනය කියන එක පිළිටන්නේ. දැනුම පිළිටන්නේ, ශාස්ත්‍රයේ පිළිටන්නේ කතා කරන තරම මතක තියාගන්න. ගායකයෝ සින්දු කියන තරමට තමයි යාළුගේ හැකියාව වැඩි වෙන්නේ. නටන කට්ටිය නැටුම පුරුදු පුහුණු වෙන තරමට තමයි එයා නර්තනය කියන ශිල්පයේ පිළිටන්නේ. හරිද? චිත්‍ර අඳින කට්ටිය චිත්‍ර අඳින තරමට තමයි එයාට ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් වෙන්නේ. හරි? ඉගෙන ගන්න කට්ටිය කතා කර ඉගෙන ගන්න තරමට අහන ප්‍රශ්න වලට කට ඇරලා උත්තර දෙන තරමට තමයි එයාට ඒ ශාස්ත්‍රය පිළිටන්නේ. විද්‍යාව පිළිටන්නේ හරියට මම අහන හැම ප්‍රශ්නයකටම කට ඇරලා උත්තර දෙන්න ඕනේ. කට ඇරලා උත්තර දෙන්න අවධානයෙන් ඉන්න ඕනේ. අවධානයෙන් ඉන්න තියන තමයි කතා කරන්න බැහැ. ඒ උත්තර දෙන්න බෑනේ ආද? හරි. එතකොට දැන් තව උත්තර එකක් මම අහනවා. ඔන්න. ගහක මුල වැඩෙන්නේ ගුරුත්වය දෙසටද ගුරුත්වයෙන් ඉවතටද? ගුරුත්වය දෙසට. එහෙනම් ගහක මුල ගුරුත්වය දෙසට වැඩි. අර උත්තේජය ප්‍රතිචාරය කියන්නේ උත්තේජය ගුරුත්වය ප්‍රතිචාරය මුල දෙසට උත්තේජය ගුරුත්වය නෙමෙයි. උත්තේජය ගුරුත්වාකර්ෂණ බලය. බලය. ප්‍රතිචාරය ගුරුත්වාකර්ෂණ බලය ප්‍රතිචාරය මුල පහළට වැඩි. හරි. තව එකක් තියෙනවනේ බලන්න මේ. ඔන්න බලන්න ඒකම විරුද්ධ හේකුත් තියෙනවා. ගුරුත්වයට දැන් ගුරුත්වාකර්ෂණ බලය තියෙන්නේ පහළටනේ. ගුරුත්වාකර්ෂණ බලයට ප්‍රතිවිරුද්ධව ගහේ දැල් උඩට වැඩෙනවා. ගුරුත්වාකර්ෂණ බලයට ප්‍රතිවිරුද්ධ. ඒ කියන්නේ ගහක දැල්ල ඉහළට වැඩිම. ගහක දැල්ල ඉහළට වැඩිම. මට කියන්න උත්තේජය ප්‍රතිචාරය. උත්තේජය ආලෝකය.
උත්තේජය ආලෝකය. ප්‍රතිචාරය ගහක දැල්ල ඉහළට ගහක දැල්ලේ ආලෝකය දෙකට ඉහළට වැඩි වෙනවා. හරි. ඔන්න බලන්න. ඔන්න බලන්න දැන් මේ චලන මම ඔන්න දැන් ආකාර දෙකකට බෙදනවා. හරිද? දැන් ඔන්න බලන්න. ඔන්න අහගන්න මේ සමහර චලන තියෙනවා උත්තේජය එන දිශාවයි ශාකයේ චලනය වන දිශාවයි අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. උදාහරණ වෙන කතා අතර කරලා උත්තේජය එන දිශාවයි ශාකය චලනය වන දිශාවයි කියන දෙක අතර හොඳ සම්බන්ධයක් තියෙනවා. දැන් බලන්න ආලෝකය දෙසට ගහේ දැල්ල හැරීම. ආලෝකය දෙසට ශාකයේ දැල්ල හැරීම. එතකොට උත්තේජය ලැබෙන දිශාවයි ප්‍රතිචාරය දක්වන දිශාව අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද? තියෙනවා නේද? ආලෝකය නැගෙනහිරින් එනවා නම් ගහේ දැල්ල නැගෙනහිර පැත්තට හැරෙනවා. ගහකට ආලෝකය නිතරම එන්නේ බටහිර පැත්තෙන් නම් ගහේ දැල්ල හැරෙන්නේ බටහිර පැත්තට. ගහක දැන් හිතන්නකො ඔයාලගේ කාමරේ ජනේලෙ තියෙන්නේ උතුරු පැත්තට. උතුරු පැත්තට කාමරේ ජනේලයක් තියෙනවා. මේ කාමරේ ජනේල ළඟ ගේ ඇතුලේ මල් පැලයක් තියෙනවා. මල් පැලේ දැල්ල කාමරෙන් එළියට හැදෙනවා. අයියේ. එයාට ආලෝකය ලැබෙන්නේ එළියෙන්. ඒ කියන්නේ උතුරු පැත්තෙන්. ඒ නිසා ඒ පැත්තට. අන්න දැක්කද? උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාවයි අතර සම්බන්ධයක් තියෙනවා. දැන් බලන්නකෝ ආලෝකය උඩින් වැටෙනවා ගහේ දැල්ල ඉහළට වැඩෙනවා. සම්බන්ධයක් නැද්ද? තියෙනවා. ආලෝකය ලැබෙන දිශාවට ගහේ දැල්ල. දැන් ආලෝකය ඉහළින් වැටෙනවා ගහේ මුල හැදෙන්නේ කොහටද? ආලෝකය ලැබෙන දිශාවටද ප්‍රතිවිරුද්ධවද? වැටෙන දිශාව. ආලෝකය වැටෙන පැත්තට ගහේ මුල හැදෙන්නේ ප්‍රතිවිරුද්ධ. ආලෝකය උඩින් ලැබෙනකොට ගහේ මුල හැර යනවා මොකටද? ප්‍රතිවිරුද්ධ. ගහේ මුල පහළට යනවා. ආලෝකයේ තියෙන ඉහළ ආලෝකය ඉහළ තියෙද්දී මුල කියන එක පහළට යනවා. හරි. මට දැන් කියන්නකෝ ගුරුත්වාකර්ෂණ බලය තියෙන්නේ කොයි පැත්තේද? පහළට. එතකොට ගහේ මුල හැදෙන්නේ කොයි පැත්තේද? පහළට. මුල හැදෙනවා පහළට. දැන් බලන්නකෝ ගහක මුල හැදීම සහ ගුරුත්වාකර්ෂණ බලය අතර සම්බන්ධයක් තියෙනවානේ. ගහේ මුල හැදෙන්නේ පහළට ගුරුත්වාකර්ෂණ බලය තියෙන්නේ පහළට. දැන් බලන්න ගුරුත්වාකර්ෂණ බලය සහ ගහේ දැල්ල ඉහළට වැඩිම ගත්තොත් එතකොට කොහොමද තියෙන්නේ? ප්‍රතිවිරුද්ධ. ගුරුත්වාකර්ෂණ බලයට ප්‍රතිවිරුද්ධව ගහේ දැල්ල වැඩෙනවා. මෙන්න මේ විදිහට හොඳට අහගන්න ඕන. උත්තේජයේ දිශාවත් හරිද? ප්‍රතිචාරයේ දිශාවත් අතර සම්බන්ධයක් පවතිනවා. උත්තේජයේ දිශාව ශාකයකට උත්තේජය ලැබෙන දිශාවත් ශාකයට ප්‍රතිචාර දක්වන දිශාවත් අතර සම්බන්ධයක් තියෙනවා. සමහර වෙලාවට උත්තේජයේ තියෙන පැත්තටම තමයි ප්‍රතිචාරය. සමහර උත්තේජයේ තියෙන පැත්තට විරුද්ධව ප්‍රතිචාරය. දැන් උදාහරණයක් විදිහට දැල්ල ආලෝකයේ පැත්තට හැරෙනවා කියන්නේ උත්තේජයේ තියෙන පැත්තට තමයි ප්‍රතිචාරය. හරිද? එතකොට ගහේ දැල්ල ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධව හැදෙනවනේ. ගුරුත්වාකර්ෂණ බලය පහළ තියෙද්දී දැල්ල හැදෙනවා විරුද්ධව අනිත් පැත්තට. මෙන්න මේ විදිහට. උත්තේජයේ දිශාවයි බාහිර උත්තේජයේ දිශාවයි ශාකයේ ප්‍රතිචාර දක්වන දිශාවයි අතර සම්බන්ධයක් පවතිනවා නම් ආන් ඒවට කියනවා ආවර්තීය චලන කියලා. උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරය දක්වන දිශාවයි දෙක අතර සම්බන්ධයක් තියෙනවා නම් ඒවට කියන්නේ ආවර්තීය චලන කියලා. එතකොට ගහේ මුල ජලයේ දෙසට වැඩිම ආවර්තීය චලනයක්. ඇයි? ජලයේ තියෙන පැත්තට යන්නේ. ජලයේ තියෙන්නේ පහළ නම් ඒ පැත්තට යනවා. ජලයේ තියෙන්නේ වෙන පැත්තක නම් මුල් ඒ පැත්තට හැදෙනවා. දැන් බලන්න ගෙදර පොකුණක් තියෙනවා නම් වටේ තියෙන ගස්වල මුල් ඔක්කොම අර පොකුණ පැත්තට හැදෙනවා. ඒ කියන්නේ ජලයේ පැත්තට ගමන් කරනවා. ආලෝකයේ තියෙන ඉහළ නම් ඉහළ පැත්තට දැල්ල හැදෙනවා. නේද? ගුරුත්වයේ තියෙන පහළට නම් පහළට මුල් ටික හැදෙනවා. ගුරුත්වය පහළට තියෙද්දී ඊට ප්‍රතිවිරුද්ධව ගහේ දැල්ල හැරෙනවා. ආලෝකයේ තියෙන පැත්තට සූර්යකාන්ත මල හැරෙනවා. බාහිරින් ලැබෙන උත්තේජයේ දිශාවයි ශාකයේ චලනය වන දිශාවයි අතර සම්බන්ධයක් පවතිනවා නම් ඒවට කියන්නේ ආවර්තීය චලන.
එහෙම නැති ඒවා තියෙනවා. එහෙම නැති ඒවා. දැන් ඔන්න හිතන්නකෝ. ගහක මල් පිපීම. ගහක මලක් පිපෙනවා. ගහේ මලක් පිපෙන්න නම් තියෙන්න ඕන උත්තේජය මොකද්ද? බාහිර උත්තේජය මොකක්ද? ඉක්මනට කියන්නේ? ආලෝකය ආලෝකය. ඒ වෙන හිතේදී. ආලෝකය ආලෝකය. ආලෝකය ආලෝකය හිතන්නකෝ නෙළුම් මලක් පොළු මලක් වගේ එකක් පිපෙනවා. එයාට ඕනේ ආලෝකය. එතකොට මලට ආලෝකයේ වැටෙන පැත්ත අනුව මල පිපෙන දිශාවක් තියෙනවද කියන්නේ? මලට ආලෝකයේ වැටෙන පැත්ත අනුව මල පිපෙන දිශාවක් තීරණය වෙනවද? නැහැ මේ පැත්තට මලක් පිපෙන්නේ මෙහාට නේ. මේ පැත්තට තියෙනවා නැහැ උඩට තියෙනවා උඩට පිපෙනවා. දැන් ඔයාලා ගෙදර මල් ගස් ඇතිනේ. කෙටි උදේ බලන්නකෝ. මේ මල් ගස් වල උතුරු පැත්තට හැරිච්ච මල් උතුරු පැත්තට පිපිලා තියෙනවා. උඩට හැරිච්ච මල් උඩට පිපිලා තියෙනවා. නැගෙනහිර තියෙන මල් නැගෙනහිරට පිපිලා තියෙනවා. පහළට හැරිච්ච මල් පහළට පිපෙනවා. බටහිරට හැරිච්ච මල් බටහිරට පිපෙනවා. හැබැයි කොයි පැත්තට හැරුණත් අවුව වැටිච්ච ගමන් මල් ටික පිපෙනවා. එහෙම නේද වෙනස? බලන්න. අවුව වැටෙනම මල් පිපෙනවා. හැබැයි මල හැරෙන පැත්ත තීරණය කරන්නේ අවුවද? නැහැ නෑ සර්. හැබැයි ආලෝකය හිරු එළිය වැටිච්ච නිසා මල පිපුණා. අන්න බලන්න. ඒ වගේ දැක්කද? බාහිර උත්තේජයක් නිසා තමයි චලනය වෙන්නේ. බාහිර උත්තේජයක් නිසා චලනය වෙනවා. හැබැයි චලනය වෙන දිශාව බාහිර උත්තේජය ආව දිශාවත් එක්ක සම්බන්ධයක් නැහැ. චලනය වෙන දිශාවයි බාහිරින් එන උත්තේජය ලැබෙන දිශාව අතර කිසිම සම්බන්ධයක් නැහැ. හිරු එළිය ලැබෙනවා මල් ටික දැන් ඒ විදිහට පිපෙනවා ගහවට. දැන් සූර්යකාන්ත මල එහෙම නෙමෙයි. හිරු එළිය නැගෙනහිරින් එනකොට යන්නේ නැගෙනහිර පැත්තට හැරෙනවා. ගහේ දැල්ල හිරු එළිය එන පැත්තට හැරෙනවා. අන්න දිශාවත් එක්ක ඒ චලනයේ සම්බන්ධයක් තියෙනවා. හැබැයි මේව එහෙම නැහැ. මල් පිපිච්චි එහෙම නැහැ. ඇයි එහෙම නැත්තේ? මල හැරිච්ච පැත්තට පිපෙනවා. තව ඒ වගේ උදාහරණයක් කියන්න ඔයාලා පුළුවන් නම් මට. දිශාවත් එක්ක සම්බන්ධයක් නැති එකක්. අතුරු මුරුංග ශාකවල අඳුර වැටීමත් සමග කොළ හැකිලීම. දවස් වෙනකොට තෝර මෝර කතුරු මුරුංගා වගේ ශාකවල කියඹල වගේ ශාකවල පත්‍ර හැකිලෙනවා. මේ පත්‍රය හැකිලෙන්නේ කොයි පැත්තටද? පත්‍රය හැකිලෙන්නේ පහළටනේ. හැම ගහකම පත්‍රය පහළට හැකිලෙනවා. හැබැයි අඳුර වැටෙන කියන පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙච්ච නිසා. ඉතින් එයා කොහෙන් අඩු වුණාද කියලා එයාට ඒක ප්‍රශ්නයක් නැහැ. දිශාව වෙනසක් නැහැ. එයාට පත්‍ර ස්පර්ශ කළ විට හැකිලීම. මොනවාද? නිදිකුම්බා පත්‍ර ස්පර්ශ කළ විට හැකිලීම. ඔව් නිදිකුම්බා පත්‍රයක් අතින් ඇල්ලුවම නිදිකුම්බා පත්‍රයක් අතින් ඇල්ලුවම ඒක හැකිලෙනවා. නිදිකුම්බ ගහවල පයින් ගන්නවා. හැකිලෙනවා. නිදිකුම්බ ගහට උතුරු පැත්තෙන් පයින් ගෑවෝ කියලා ඔක්කොම කොළ ටික උතුරු පැත්තට හැරෙන්න. දකුණු පැත්තෙන් පයින් ගෑවෝ කියලා ඔක්කොම දකුණු පැත්තට හැරෙන්න. එහෙම වෙනසක් නැහැ. නිදිකුම්බ ගහට පයින් ගෑවේ කොයි පැත්තෙන්ද? එයා ඔක්කොම ටික අකුල ගන්නවා මායි. හරි. එයා ඔක්කොම ටික මෙහෙම පාට අකුල ගන්නවා. වෙනසක් නැහැ. හරි. අන්න බලන්න එතකොට උත්තේජය කොයි පැත්තෙන් ආවත් එයා චලනය වෙන දිශාවත් එක්ක ඒක සම්බන්ධයක් ඇති කරගන්නේ. ආන් ඒ වගේ චලන වලට කියනවා අපි සන්නමන චලන. එහෙනම් ඔන්න ශාකවල චලන ආකාර දෙකයි. මොකක්ද ආකාර දෙක? ආවර්ති චලනයි ආවර්ති චලන අනිත් එක තමයි සන්නමන චලන. ඔව්. ආවර්ති චලන අනිත් එක සන්නමන චලන. හරිද? එතකොට මේ හැම චලනයක් සඳහාම හේතු වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි එක්ක ශාකයේ කොටසක් වැඩෙනවා. ශාකයේ කොටසක් වැඩිම නිසා මේ චලනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆයිල තුල ජල වෙනසක් සිදු වෙලා අපි කියන ශුන්‍යතා වෙනසක්. ආන් එහෙම නිසා වෙන්න පුළුවන්. හරිද? දැන් බලන්න මේ ආවර්තීය චලන. දැන් ගහක මුල් ජලයේ දෙසට වැඩිමාන. ගහේ මුල වැඩෙනවා. වර්ධනය වෙනවා. ශාකයේ දැල්ල හිරු එළිය දෙසට හැරෙනවා. ඒතකොට මේ පැත්තට එහා වැඩෙනවා. ආවර්තී චලන හැම එකක්ම වගේ. ආවර්තී චලන ගොඩක සිදු වෙන්නේ මොකද්ද? ශාකයේ වර්ධනයක් එක්ක සිදුවන චලනයක්. සන්නමන චලන වල එහෙම නැහැ. සන්නමන චලන වල වෙන්නේ මොකද්ද? සෛල
සෛල හැකිලීම, දිගහැරීම වගේ සිද්ධි නිසා තමයි වෙන්නේ. කියන්නේ මලක පෙති දිගහැරෙනවා. දැන් නෙළුම් මල් ඔළු මල් බලන්නකො. උදේට දිගහැරෙනවා, හවසට හැකිලෙනවා. පහුදරත් ආයි දිගහැරෙනවා, ආයි හැකිලෙනවා. නේද? එතකොට නිදිකුඹ පත්‍ර මෙහෙම දිගහැරෙනවා, හැකිලෙනවා. දිගහැරෙනවා, හැකිලෙන එක. හරිය පාන ඇවිල්ලා වගේ. හරිද? එතකොට එතෙන්ද මොකද වෙන්නේ? ඒ දිගහැරෙන්නේ හැකිලෙන්නේ ඒ සෛලවල තියෙන ජල ප්‍රමාණය අඩු වෙනකොට වැඩි වෙනකොට. අඩු වෙනවා වැඩි වෙනවා. හරිද? එහෙනම් අපි ටික ලියාගන්න ගොඩාක් කතා කරා. මාතෘකාව ශාක චලනත් එක්ක අපි ආවර්තීය ශාක චලන කියන කොටස විතර ලියාගන්න. හරි. අපි ඊළඟ බලන්න ආවර්තීය චලන කියන එක මොකක්ද කියලා. හරි. දැන් එහෙනම් ශාකවල චලන සිදුවන ආකාර දෙකකට. එකක් තමයි ආවර්තීය චලන, අනිත් එක සානමන චලන. එතකොට ශාකවල චලනය සිදු වෙන්නේ එක්ක ගහේ ශාකයක චලනයක් සිදු වෙන්නේ ගහේ කොටසක් වැඩිලා. එහෙම නැත්නම් සෛලවල සිදුවෙන ශුන්‍යතාව වෙනසක් නිසා. ඔන්න ඔය දෙක මතක තියාගන්න. ශාකයක චලනය සිදු වෙන්නේ චලනයක් සිදු වෙනවා නම් එක්ක ගහේ කොටසක් වැඩෙන්න ඕනේ. එහෙම නැත්නම් සෛලවල ශුන්‍යතාව වෙනසක් වෙන්න ඕනේ. ඔය ශුන්‍යතාව වෙනස කියන එක මෙන්න මෙහෙම දෙයක්. හරිද? ශාකයේ තියෙන ජල ප්‍රතිශතය වෙනස් වීම. ශාක සෛලයේ ජල ප්‍රතිශතය වෙනස් වෙනකොට ශාක සෛලයේ හැකිලීමක් වගේ වෙනවා. ඒ හැකිලීමත් එක්ක මොකද වෙන්නේ? දැන් ශාක පත්‍ර මෙහෙම පහත් වෙනවා නිදිකුඹ ශාකයෙන් පහත් වෙන්නේ. ආන්නේම. ඒක මම නිදිකුඹ ශාකයේ පහත් වෙන ඒ කොටස ඉතින් මම වෙනම විස්තර කරලා දෙන්නම්. හරි. දැන් බලමු ආවර්තීය චලිත කියන්නේ මොනවද කියලා. ආවර්තීය චලිතයකදී මතක තියාගන්න උත්තේජය ලැබෙන දිශාවයි ශාකය චලනය වන දිශාව අතර සම්බන්ධයක් තියෙනවා. එක්ක උත්තේජය ලැබෙන දිශාවටම චලනය වෙනවා. එහෙම නැත්නම් උත්තේජය ලැබෙන දිශාවට ප්‍රතිවිරුද්ධව චලනය වෙනවා. හරිද? උත්තේජය ලැබෙන දිශාවට චලනය වෙනවා නම් අපි ඒවට කියනවා ධන චලන කියලා. උත්තේජය ලැබෙන දිශාවට චලනය වෙනවා නම් අපි ඒවට කියනවා ධන චලනයක් කියලා. උත්තේජය ලැබෙන දිශාවට ප්‍රතිවිරුද්ධව චලනය වෙනවා නම් අපි ඒවට කියනවා ඍණ චලන කියලා. ඍණ චලන කියලා කියනවා. ඔන්න බලන්න. උත්තේජය එන්නේ කොහෙන්ද? ඒ පැත්තටම චලනය වෙනවා නම්. ඒ කියන්නේ හිරු එළිය දෙසට දැල්ල හැරෙනවා. අන්න ධන චලනයක්. එතකොට ගුරුත්වයේ දෙසට මුල් වැඩෙනවා. ධන චලනයක්. ඒ ගුරුත්වයත් පහළට මුළුත් හැදෙනවා. ජලයේ දෙසට මුල හැදෙනවා. ජලයේ තියෙන පැත්තට මුල යනවා. ජලයේ තියෙන මේ පැත්තේ නම් මුල යන්නේ මේ පැත්තට. අන්න ධන චලනයක්. දැන් ඊළඟට නෙළුම් මල වතුරෙන් ඉහළට මතුවෙනවා. නෙළුම් මල ජලයෙන් ඉහළට මතුවෙනවා. ජලය තමයි උත්තේජය. ජලයේ තියෙන තැනින් ඉහළට මතුවෙන්නේ. ඒතකොට ජලයේ තියෙන පැත්තට යන්නේ ප්‍රතිවිරුද්ධව දෙමින් යන්නේ. කියන්නේ එතෙන්ද දැන් නෙළුම් මල ජලයෙන් ඉහළට වැඩිම කිව්වා. ජලය තමයි උත්තේජය. ප්‍රතිචාරය ඉහළට වැඩිම. එතකොට මොකද වෙලා තියෙන්නේ? උත්තේජය තියෙන පැත්තට කොහොමද යන්නේ? උත්තේජය තියෙන පැත්තට යන විරුද්ධවද? විරුද්ධව. උත්තේජය තියෙන පැත්තට විරුද්ධව. උත්තේජය තියෙන පැත්තට විරුද්ධව ගමන් කරනවා. ආන් ඒවට කියනවා ඍණ චලන. ඍණ චලන. ඒවට කියන්නේ ඍණ චලන. ගුරුත්වාකර්ෂණ බලය පහළට තියදී ගහේ දැල්ල මුලට වැඩෙනවා. ආන් ගුරුත්වයට විරුද්ධව දැල්ල. දැන් ගුරුත්වාකර්ෂණ බලය පහළට ඊට ප්‍රතිවිරුද්ධව. ආන් ඒවට කියන්නේ ඍණ චලන. හැබැයි ආවර්තීය චලන. ඇයි? උත්තේජයේ දිශාවත් එක්ක බලපෑමක් තියෙනවා. උත්තේජයේ දිශාවත් එක්ක බලපෑමක් තියෙන නිසා ආවර්තීය චලන. උත්තේජයේ දෙසට වෙනවා නම් ඒ ආවර්තීය චලන වලට කියනවා ධනාවර්තීය චලන කියලා. උත්තේජයේ ඉවතට සිදු වෙනවා නම් අපි ඒවට කියනවා ඍණ ආවර්තීය චලන. හරි? ඒවට කියන්නේ අපි ඍණ ආවර්තීය චලනයක් කියලා කියනවා. දැන් අපි බලමු එහෙනම් මේ ධන චලන සහ ඍණ චලන කියන්නේ මොනවද කියලා. දැන් ආවර්තීය චලන ගැන කතා කරන්නේ. ආවර්තීය චලනයක් කියන්නේ මොකද්ද? කියන බලන්න ආවර්තීය චලනයක් කියන්නේ මොකද්ද?
ප්‍රතිචාරයේ දිශාව උත්තේජනයේ දිශාව හා සෘජුවම සම්බන්ධයක් දක්වන චලන. ප්‍රතිචාරයේ දිශාව උත්තේජයේ දිශාව හා ඍජු සම්බන්ධතාවක් දක්වන චලන වලට අපි කියනවා ආවර්තීය චලන. එතකොට ප්‍රතිචාරයේ දිශාවයි උත්තේජයේ දිශාව එකම නම් අපි කියනවා ඒක ධන ආවර්තීය චලනයක් කියලා. උත්තේජයේ දිශාවට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරය වෙනවා නම් අපි ඒකට කියනවා ඍණ ආවර්තීය චලනයක් කියලා. මොනවද හොඳට මතක තියාගන්න. හරිද? අනිවාර්යෙන් අහන්න. දැන් ඔන්න අපි බලමු උදාහරණ. දැන් ඔන්න එක උදාහරණයක් තමයි මම ගන්නවා ධන ගුරුත්වාවර්තී චලන. ඔන්න ධන ගුරුත්වාවර්තී චලන. දැන් මේකෙන් කියන්නේ මොකද්ද මේ ධන ගුරුත්වාවර්තී කියන්නේ ගුරුත්ව ආවර්තීය චලනයක්. හරිද? ධන නම් කොයි පැත්තටද මේක වෙන්න ඕනේ? ධන ගුරුත්වාවර්තී චලනයක්. ගුරුත්වාවර්තී කියන්නේ ගුරුත්වය නිසා සිදුවන චලනයක්. ගුරුත්වය කියන්නේ මොකද්ද? මේ ගුරුත්වාකර්ෂණ බලය. හරි. එතකොට මට මේක උදාහරණයක් කියන්න ධන ගුරුත්වාවර්තී චලනයේ උදාහරණයක් කියන්න. ගස්වල මුල් පහළට. අන්න රයිට්. ගහක මුල පහළට හැදෙනවා. ගුරුත්වය තියෙන්නේ පහළට, මුල හැදෙන්නේ පහළට. එහෙනම් ගසක මුල් පහළට වැඩිම. ඔන්න. උදාහරණයක් එක දැන් තේරුම් ගන්න. හරිද? ගසක මුල් පහළට වැඩිම. ගසක මුල පහළට වැඩිම. ඒක ධන ගුරුත්වාවර්තී චලනයක්. හරිද? එහෙනම් මට මේකටම තව එකක් කියන්න ඕන වෙන එකක්. මේ පළවෙනි එකත්. හරි දෙවෙනි එක. මේකේ අනිත් පැත්ත මම ගන්නවා ඍණ ගුරුත්වාවර්තී චලනයක් කියන්නේ. මට කියන ඍණ ගුරුත්වාවර්තී චලනයේ උදාහරණයක්. කිරණ ශාකයේ වායුදර මුල් පොළවෙන් ඉහළට වැඩිම. නියමයි නරු ආන්න උත්තරයක්. කිරණ ශාකයේ වායුදර මුල් පොළවෙන් ඉහළට වැඩිම. නියමයි උත්තරය. තව උත්තරයක් කියන්න කවුරු හරි? දැන් පොළවේ උඩට නැහැනේ. මුල් ගැන හිතන්න ඕනේ නැහැ. තව දේවල් තියෙනවා. ගුරුත්වයට විරුද්ධ උඩට හැදෙන ඒවා. ඉක්මනට. චාකවල අග්‍රස්තය පොළවෙන් ඉවතට වැඩිම. චාකවල අග්‍රස්තය කියන්නේ ශාකයේ දැල්ල ඉහළට වැඩිම. ශාකයේ දැල්ල ඉහළට වැඩිම. ඒවට අපි කියන්නේ මොනවද එතකොට? ඒවා ඍණ ගුරුත්වාවර්තයයි. ගුරුත්වය තියෙන්නේ පහළට, මෙයා හැදෙන්නේ ඉහළට. ඍණ ගුරුත්වාවර්තී චලනය. හරිද? ඊළඟ බලමු අපි ඔන්න තව එකක්. ආලෝකයට කියනවා ප්‍රභාවක් කියලා. දිලිසීමට කියන්නේ ප්‍රභාව කියලා. ආලෝකයට කියන්නේ ප්‍රභාව. හරිද? ආලෝකයට කියන ප්‍රභාව කියලා. එතකොට ආලෝකයේ දෙසට නම් අපි කියනවා මොකද්ද? ධන ප්‍රභාවර්තී චලන. ආලෝකයේ දෙසට සිදු වෙනවා නම් කිසියම් චලනයක් අපි ඒවට කියනවා ධන ප්‍රභාවර්තී චලනයක්. දැන් මට උත්තර දෙන්න ආලෝකයේ දෙසට සිදු වෙන චලන වලට ධන ප්‍රභාවර්තී චලන. ශාක දැල්ල ආලෝකයේ දෙසට වැඩිම. ඔව් ශාක දැල්ල ආලෝකයේ දෙසට වැඩිම. තව කියන්න පුළුවන්. සූර්යකාන්ත මල් ඉර එළිය දෙසට හැරී වැඩිම. සූර්යකාන්ත මල ඉර එළිය දෙසට හැරී වැඩිම. හරි. එතකොට මේක ධන ප්‍රභාවර්තී චලනය කියන්නේ ආලෝකයේ දෙසට සිදු වෙන නිසායි. ඕකෙම තමයි ඍණ එක අපි. ඍණ ප්‍රභාවර්තී චලන. ඍණ ප්‍රභාවර්තී චලන. ඒ කියන්නේ ආලෝකයේ දෙසට නෙමෙයි නේද මේක ඉවතර වෙන්න ඕනේ. හරි. කියන්න බෑ ඍණ ප්‍රභාවර්තී චලනයක් හිතලා කියන්න මට. ඍණ ප්‍රභාවර්තී චලනයක්. ශාකයේ මුල් ජලයේ දෙසට වැඩිම. ඒකවල ජල කතාවක් නෙවෙයි තියෙන්නේ. ඒක වෙන්නේ. ආලෝක කතාවක් තිබ්බයි. ශාකයේ මුල් පහළට වැඩිම. ශාකයේ මුල් පහළට. දැන් ඔන්න බලන්නකෝ. ඔයාලා බඩීරුම් ගැටයක් හිටවනවා බිම. බඩීරුම් ගැටයක් හිටවුවට පස්සේ
දැල්ල එන්නේ උඩට මුල යන්නේ පහළට. දැල්ල යන්නේ ආලෝකයේ පැත්තට මුල යන්නේ ආලෝකයට විරුද්ධ පැත්තට. එහෙනම් ශාකයක මුල ආලෝකයට විරුද්ධ පැත්තට වැඩිම. ඒක තමයි ඍණ ප්‍රභාවර්ති චලන. ආලෝකයේ පැත්තට නෙමෙයි යන්නේ. හරි දැන් මොන ජලයේ දෙසට වැඩෙනවා. ජලයේ දෙසට. ජලයේ දෙසට වැඩෙනවා නම් අපි කියන්නේ ජලාවර්ති. බලන්න ආලෝකයේ දෙසට නම් ආලෝකාවර්ති කියන්න ප්‍රයන ප්‍රභාවර්ති. ගුරුත්වයේ දෙසට නම් ගුරුත්වාවර්ති. හරිද? ඊළඟ ජලයේ දෙසට නම් ජලාවර්ති. මම තායකට කියනවා ධන ජලාවර්ති. ජලාවර්ති චලන. ධන ජලාවර්ති. ජලයේ දෙසට කියන්න බලන්න. ශාකයේ මුල ශාකවල මුල් ජලයේ දෙසට වැඩිම. එහෙනම් තව එකක් කියන ඍණ ජලාවර්ති. ඍණ ජලාවර්ති චලන. ශාකයේ මුල පෙති විරුද්ධ දෙසට වැඩිම. ශාකයක මොකක්? ඍණ ජලාවර්ති ජලයෙන් ඉවතට හැදෙන එකක් කියන්න ඕන දැන්. නෙළුම් ජලයෙන් ඉවතට වැඩිම. නෙළුම් වල ජලයෙන් ඉහළට වැඩිම. නෙළුම් පත්‍ර ජලයෙන් ඉහළට මතුවීම. ඔය තියෙන්නේ. නෙළුම් පත්‍ර ජලයෙන් ඉහළට මතුවීම. නෙළුම් වල ජලයෙන් ඉහළට වැඩිම. ඒවා ඍණ ජලාවර්ති. ඒවට කියන්නේ ඍණ ජලාවර්ති. එතකොට තව තියෙනවා. දැන් අර මෙහෙම තියෙනවා. දැන් ඔයාලා දන්නව නේද මේ අර මේ ගහක් වටේ වැල් තියෙනවනේ. අර වැල් දොඩම් වල පහුර ගහේ එතනවා. වැල් දොඩම් වල පහුර අර ගහේ එතනවා දැන්. වැල් දොඩම් වල තියෙන අර මේ වැල් දොඩම් කියන ප්‍රැෂන් ෆෘට් කියන්නේ. ඒවල් දැකලා ඉතින් අර අතු ගෑල්ලක් වගේ එකක් මෙහෙම අහුණාම ඒකේ පහුර මෙහෙම මේක වටේ එතනවා. හරි ඒක වටේ එතනවා. මේකට කියනවා ස්පර්ශය. ස්පර්ශ වීම නිසා තමයි එතුනේ. හරි ස්පර්ශ වීම නිසා ඉතින් නිසා අපි කියනවාක මොකද්ද? මේ ස්පර්ශයේ පැත්තට දැන් කඳ මෙහෙ තියෙනවා නම් දැන් මේක නම් ගහේ කඳ. මේකේ අර පහුර මේකේ ගෑවිච්ච ගමන් මේක වටේ මෙහෙම එතනවා. අපි ඕකට කියනවා ධන ස්පර්ශාවර්ති චලන. ධන ස්පර්ශාවර්ති චලන. දැන් කට පාඩමේ තියෙන්න ඕනේ. හරි. ඔක්කොම කට පාඩමේ තියෙන්න ඕනේ. දැන් එතකොට මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද? බිත්තිවල අයිනේ පැල වර්ග හැදිලා තියෙනවා. දස් වර්ග. බිත්තිවල අයිනේ බිත්ති මුල්ලේ ඔය සාමාන්‍ය බිත්ති මුල්ලේ බොහෝ පැල හැදිලා තියෙනවා. පොඩි නුග පැල හැදිලා තියෙනවා. ඒවා බිත්තියට හේතු වෙලා හැදෙනවද? බිත්තියෙන් එළියට හැදෙනවා. බිත්තියෙන් එළියට හැදෙනවා. මෙන්න බිත්තියෙන් එළියට හැදෙනවා. මේ ෆවුන්ඩේෂන් මේ තියෙන කොට නැගින මේ ෆවුන්ඩේෂන් එක මෙතන හැදෙන පැලේ මෙහෙම නෙවෙයි හැදෙන්නේ. ඔව් සර්. මේක හැදෙන්නේ මේ බිත්තියේ හේතු වෙලා නෙමෙයි. ඇයි ඒ? ස්පර්ශ වෙනකොට ඈත් වෙනවා. ස්පර්ශයෙන් බිත්තිය පැත්තෙන් මෙන්න අනිත් පැත්තට හැදෙනවා. මේවට කියනවා ඍණ ස්පර්ශාවර්ති චලන. මේවා ඍණ ස්පර්ශාවර්ති චලන. ඒ කියන්නේ බිත්තියක් අයිනේ සෑදී ඇති පැලයක් බිත්තියේ ඉවතට වැඩිම. බිත්තියක් අයිනේ සෑදී ඇති පැලයක් බිත්තියේ ඉවතට වැඩිම. ඇයි ආ බිත්තියේ එයාගේ කොළ බිත්තියේ ගෑවෙනකොට ටික ඈතනවා. ඒවට කියන ඍණ ස්පර්ශාවර්ති. දැන් වැල් දොඩම් වෙලේ පහුරක් ගහේ එතන ඒක දාන ඇයි? එයා ගෑවෙනකොට මේ පැත්තේ එතනවා. ගෑවිච්ච පැත්තේ එතුණා. එයා ගෑවෙනකොට ඉවත් වෙනවා. ගෑවෙනකොට ඉවත් වෙනවා. අනේ ඍණ ස්පර්ශාවර්ති. හරි. ඊළඟට තව තියෙනවා. ධන රසායනාවර්ති චලන.
ධන රසායනාවර්තය කියන්නේ රසායනික ද්‍රව්‍ය දෙසට වැඩෙනවා. මේකේ හොඳ උදාහරණය තමයි දැන් මේ මලක කලංක මත පරාග තැන්පත් වුණා. මේක කටපාඩම් කරලා තියාගන්න. මලක කලංක මත පරාග තැන්පත් වෙනවා. මේ මලේ කලංකය මේ පහළ තියෙන ඩිම්බ කෝෂය මේ කලංකය මත පරාග තැන්පත් වෙනවා මෙහෙම. පරාගය මහපාර කුඩු ගෑවෙන්නේ. ඒ තැන්පත් වුණාම මෙන්න මේ පරාගයේ මුලක් හැදෙනවා. චූලි මුලක් වගේ එකක්. හරිද? ඒ මුල ගමන් කරනවා මෙහෙම පහළ තියෙන ඩිම්බ කෝෂය හොයාගෙන. මේ මුල ගමන් කරනවා ඩිම්බ කෝෂය හොයාගෙන. ගිහිලා සංසේචනය වෙනවා. එතකොට මේ පරාගයෙන් මේ හැදෙන මුල පරාග නලය ඩිම්බ කෝෂය කරා වර්ධනය වෙන්නේ මේ ඩිම්බ කෝෂයේ තියෙන රසායනික ද්‍රව්‍යයක් නිසා. එතකොට ඒකට කියන්නේ ධන රසායනාවර්තී චලන. ඒකට කියන්නේ ධන රසායනාවර්තී චලන. තව එකක් ඔයාලට තේරෙන එකක් මම කියන්නේ. හරිද? අපි හිතුවා මේ හරිය ගහක් තියෙනවා මෙහෙම. අපි හිතුවා පොල් ගහක් කියලා. පොල් ගහක් තියෙනවා. පොල් ගහ. හරිද? පොල් ගහට පොර දානකොට සාමාන්‍ය පොල් ගහ වටේම හාරනවා. සමහරු පොල් ගහේ පැත්තකින් හාරලා කාරලා මේකට තමයි පොල් ගහට පොර දාන්නේ. ඒක මොකද වෙන්නේ? ටික කාලයක් යද්දී මේ පොහොර හොයාගෙන මුල් හැදෙනවා. මේකට කියන්න පුළුවන් නැකල. පොහොර යන khනිජ ලවණ ඇති ස්ථානයේ දක්වා ශාකවල මුල් වැඩි වීම. පොහොර ඇති ස්ථානයේ දක්වා ශාකවල මුල් වැඩි වීම. ධන රසායනාවර්තී චලන. ඒකට කියන්න පුළුවන් ධන රසායනාවර්තී චලන. දැන් ඔන්න එහෙනම් ආවර්තීය චලන ගොඩක් ඉගෙන ගත්තා. ධන ගුරුත්වාවර්තී චලන ඉගෙන ගත්තා. ඍණ ගුරුත්වාවර්තී චලන ඉගෙන ගත්තා. ඊළඟට ධන ප්‍රභාවර්තී චලන, ඍණ ප්‍රභාවර්තී චලන. 4. ඊළඟට ධන ජලාවර්තී චලන, ඍණ ජලාවර්තී චලන ඉගෙන ගත්තා. ඊළඟට ධන ස්පර්ශාවර්තී චලන ඉගෙන ගත්තා. ඍණ ස්පර්ශාවර්තී චලන ඉගෙන ගත්තා. ඊළඟට ධන රසායනාවර්තී චලන ඉගෙන ගත්තා. ඕකේ ඍණ රසායනාවර්තී චලන කියන ඒවා ටිකක් සංකීර්ණයි. ඒවා මම ඔයාලට කියලා දෙන්නේ නැහැ. ඒක චලන වර්ග 9ක් ඉගෙන ගත්තා. දැන් උතන බලන්න ධන ප්‍රභාවර්තී තියෙනවා ඍණ ප්‍රභාවර්තී ලියලා නැහැ. ඒක තනියෙන් ලියන්න ඕනේ ඔයාලා. ධන ජලාවර්තී තියෙනවා ඍණ ජලාවර්තී ලියලා නැහැ. ඒක තනියෙන් ලියන්න ඕනේ. ධන ස්පර්ශාවර්තී තියෙනවා ඍණ ස්පර්ශාවර්තී ලියලා නැහැ. ඒක තනියෙන් ලියන්න ඕනේ. හරි. එතකොට දැන් අපි ඔය ඉගෙන ගත්තේ ආවර්තීය චලන. ආවර්තීය චලනකට අපි දෙනවා සන්නමන චලන. ආවර්තීය චලනවලට බලලා සන්නමන චලන ඉගෙන ගන්න තියෙනවා. දැන් ආවර්තීය චලනත් හරි අමාරුයි කියන්නේ. සන්නමන චලන උගන්වන්න ගියොත් මම දන්නවා මම එක එකක් කතා කරන්නෙත් නැහැ. ඔක එක්කෝ මේ ඉන්නොන් ටිකක් දැන් ටික ටික යනවා. කතා කරන්නේ නැහැ නේ. පේන්නේ දැන් 78ක් ඉන්නවා. 83ද 5 දෙනෙක් කියලා ගිහලා කියලා. ආයෙත් පොඩ්ඩක් මතක් කරමු එහෙනම්. මුලින්ම මතක් කරමු. මුලින්ම මුල ඉඳන් ආයෙත් හරි පාඩම. අපි ඉස්සෙල්ලා පටන් ගත්තේ ජීවීන්ගේ පාඩමේ මාතෘකාව තමයි ජීවීන්ගේ සංධාරණය හා චලනය. ජීවීන්ගේ සංධාරණය හා සංධාරණය කියන්නේ කෙලින් හිටගෙන ඉන්න පුළුවන්කම නේ. දේහයේ දරාගෙන සිටීමේ හැකියාව ඔබ දැන් සංධාරණය කියන්නේ. චලනය කියන්නේ එයාගේ ශරීරයේ කොටස් වල පිහිටීමේ සිදු කරන වෙනස් වීම. ඒක තමයි සංධාරණය චලනය. එතකොට සතුන්ගේ චලනය සහ සංධාරණය ගැන කතා කරද්දී සතුන් එයාලගේ තියෙන විවිධ උපාංග යොදා ගන්නවා චලනයන් සඳහා. එතකොට පෘෂ්ඨවංශී සතුන් ගත්තොත් එයාගේ අස්ථි සහ පේශි කියන දෙකම යොදා ගන්නවා චලනය සඳහා. එතකොට අපෘෂ්ඨවංශී පේශි විතරක් යොදා ගන්නවා චලනය සඳහා. පෘෂ්ඨවංශීන්ගේ දේහය සංධාරණය සහ දැඩි බවක් ශක්තිමත් බවක් ලබා ගන්න එයාගේ අස්ථි පද්ධතිය ප්‍රයෝජනවත් වෙනවා. අපි ඊට පස්සේ පේශි වල ලක්ෂණ ඉගෙන ගත්තා. ඊට පස්සේ වැලමිටි සංදී ක්‍රියාකාරීත්වය අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ශාක සංධාරණයට. ශාක සංධාරණය සිදු කරන ආකාර දෙකක් තියෙනවා කිව්වා. ශාකයක සංධාරණය සිදු වෙන ආකාර දෙක මතක නම් කියන්න කවුරු හරි එක්කෙනෙක් හරි කමන්නේ.
ශාකයක සංධාරණයේ ආකාර දෙකකින් සිදු වෙනවා කියලා. මොකක්ද ඒ ආකාර දෙක? ශාකයක සංධාරණය සිදු කරගන්න ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ජලය මගින් පුළුවන්. අනිත් එක සංධාරක පටක මගින් පුළුවන්. ඒ ශාකයක. ඊට පස්සේ ශාකවල චලන ගැන ඉගෙන ගත්තා. ශාකවල චලනය සිදු වෙනවා. එකක් ශාකයේ වර්ධනයක් නිසා සිදු වෙන චලනයක්. ආයි ශාකවල චලන සිදු වෙනවා. මොකක් නිසාද? සෛලවල තියෙන ජල ප්‍රතිශත වෙනස් වීම. අපි ඒක කියනවා ශුන්‍යතාව වෙනසක් කියලා. ඊට පස්සේ ශාක චලන ආකාර දෙකකට බෙදුවා. දැන් කියන්නේ මම ශාක චලන ආකාර දෙක. ආවර්ති චලනයි චලන ගන්නමන චලන. ආවර්තීය චලන සහ සන්නමන චලන. ඔන්න චලන ආකාර දෙක. ආවර්තීය චලනයක් කියන්නේ මොකද්ද? ප්‍රතිචාරයේ දිශාව උත්තේජයේ දිශාව ප්‍රතිචාරයේ දිශාව ඍජු සම්බන්ධයක් කියනවා නම් අපි ඔකට කියනවා ආවර්තීය චලන. ඊළඟට ප්‍රතිචාරයේ දිශාවයි උත්තේජයේ දිශාව අතර සම්බන්ධයක් නැත්නම් අපි ඒවට කියනවා සන්නමන චලන. එතකොට ප්‍රතිචාරය සිදු වෙන්නේ උත්තේජයේ දිශාවටම නම් ප්‍රතිචාරයේ උත්තේජයේ එකම පැත්තට නම් අපි කියන ඒවා මොන චලන කියලාද? ධන ආවර්තීය චලන. ප්‍රතිචාරය උත්තේජයේ දිශාවෙන් ඉවතට සිදු වෙනවා නම් ප්‍රතිචාරය සිදු වෙන්නේ උත්තේජයේ දිශාවට අනිත් පැත්තට. එහෙනම් ඍණ ආවර්තීය ඍණ ආවර්තීය චලනයක් කියලා කියනවා. දැන් ඔයාලට දුන්නා ධන ආවර්තීය චලන සහ ඍණ ආවර්තීය චලන සඳහා උදාහරණ දුන්නා. හරිද? දැන් මම මෙතනින් පාඩම අද නතර කරනවා. ඊළඟට අපිට තියෙනවා හරිද? සන්නමන චලන තියෙනවා. අපිට සන්නමන චලන තියෙනවා. ඊළඟට තියෙනවා සාරසර චලන ගැන මම චුට්ටක් ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා ජීවී සංරක්ෂණය. සාමාන්‍ය පැයක කොටසක් තව තියෙන. පැය භාගයක කොටසක්. හරිනම් කරන්න පුළුවන්. අද ඇත්තටම පාඩම ඉවර කරන්න තිබ්බා. ඔයාලා කතා කරන්නේ නැහැ. ඔයාලා ඔක්කොම කතා කරනවා නම් ඒ වෙලාවට කතා කරන දැන් ඔය කතා කරගන්න බැරියයි. කතා කරන්න බැරි කතා කරන්නේ නැතුව ඉඳලා දැන් ප්‍රශ්නෙම උත්තර කියා ගන්න බැරි. ඒක එකම හේතුව. වෙන හේතුවක් නෙමෙයි. කතා නොකරන තාක්කල් ඔයාලට වැඩ බෑ. එච්චර මට කියන්න තියෙනවා. කතා කරන්නේ නැත්නම් වැඩ බෑ. කතා කරන්න ඕන. කට ඇරලා කතා කරන්න ඕන. නැත්නම් කරන්න බෑ. අද ලස්සනට මේ පාඩම එක දවසින් ඉවර කරන් තිබ්බ පාඩම. ඔයාලා තමයි කාගත්තේ වැඩි. දැන් ලබන සතියේ නම් ඉතුරු කොටස පටන් අරගෙන ඊට පස්සේ පටන් ගන්නවා ජීවි පරිණාමය. ජීවි පරිණාමය කියන්නේ හරි ලස්සන පාඩමක්. කතන්දරයක් වගේ පාඩමක්. හරිද? හොඳට මතක තියාගන්න පුළුවන් ලස්සන කතන්දරයක් තියෙන පාඩමක්. ඒකත් ලබන සතියේ පටන් ගන්නවා. හරිද? ඔය අද උගන්වපු සියලුම දේවල් 10-15 වතාවක් නැවත වතාවක් බලන්න ඕනේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් තේරෙන්නේ නැති තැන තියෙනවා මට මෙන්න මේ ටික තේරෙන්නේ නැහැ කියලා මට මැසේජ් එකක් ටයිප් කරලා WhatsApp වලින් එවන්න. WhatsApp වලින් ටයිප් කරලා එවන්න බැරි නම් කොලේක ලියන්න. කොලේක ලියලා ඒක ෆොටෝ එකක් ගහලා මට මෙන්න මේ ටික කියලා දෙන්න කියලා මට එවන්න. හරිද? රැයට එවනනම් රැය 9න් පස්සේ එවන්න. රැය 9න් පස්සේ එවන්න. උදේට එවනවා නම් උදේ වල ඕන වෙලාවක එවන්න. හැබැයි හවස 3ට කලින් එවන්න. එතකොට මම ඕන කෙනෙකුට ඒ වෙලාවට Zoom meeting එකක් දාලානේ මම උගන්වනවා. මම එහෙම උගන්වනවා. 10 11 ළමයි මට කතා කරනවා. රැය 10ට 11ට කතා කරාම මම ඒ ළමයි 3-4 දෙනා වෙනින් මම Zoom එකේ meeting එකක් දාගෙන මම එයාට උගන්වනවා. සමහර පාන්දර 4ට 5ට මම උගන්වනවා නැගිටලා Zoom එකේ meeting එකක් දාලා ළමයි 5-6 දෙනෙක්. ඔයාලට එහෙම තමයි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. එහෙම අවුලක් නැහැ මම ඒක කියලා දෙනවා. හරිද? මොකද හැමෝම අමාරුවෙන් ඉන්න කාලේ මේක. එන්නේ එහෙම ගැටලුවක් නැහැ. හැබැයි පාඩම් නොකර නිකන් එහෙම මෙහෙන් අහන්න නම් එපා. හොඳට බලලා පාඩම් කරලා තමයි අහන්න ඕනේ. හරිද? එතකොට දැන් මේ ටියුට් එක ගත්තේ ගොඩක් අය ඉන්නවා. ටියුට් එක හෙට අනිත් දවස් ටික ඇතුළත අරගන්න පුළුවන් ක්‍රමයකට මෙහෙන් පොඩි කට් එකක් දාලා රින්ගලා පැනලා ඇවිල්ලා එන්න. හරිද? එතකොට මගේ ටියුට් වල පරණ ටියුට් වල මගේ යට නම්බර් එක ඇති. ඒ නම්බර් එකට කතා කරගෙන ගේටින් දැන් හොයාගෙන එන්න. ඊළඟ පැල්ලත කට්ටිය අවියෙන් යන අය මතක් කරලා අනුසරට කෝල් එකක් දීලා අනුසර එක්ක කවියේ ඉන්න එවන්න ගෙදර ඉන්නවා. ගිහිල්ලා එතනින් ටියුට් එක අරගන්න. හරි. එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. හැමෝම හොඳට පාඩම් කරන්න. ඔක්කොටම සුබ රාත්‍රියක්. අයිබෝන්.